ආයිබෝවන් තෙරුවන් සරණයි මුලාවෙන් මිදමු වැඩසටහන බලාගෙන ඉන්න සියලුම දෙනාට. ඉතින් වැඩසටහන් 5ක් සතියකට එක බැගින් අපගේ හාමුදුරන් වහන්සේ සමග ඔබ සියලු දෙනාටම මාගේ Facebook channel එක ඔස්සේ මෙලෙස මුදා හැරියා. අද 6 වන මුලාවෙන් මිදමු වැඩසටහන. මට හිතෙන්නේ බලාගෙන ඉන්න අසාගෙන ඉන්න මේ සියලු දෙනාටම වෙනසක් ඇති සහ මම මේ කතා කරන කටහඬ එන විදිහ පොඩි වෙනසක් ඇති. අපි මේ සියලුම දේවල් සහසම්බන්ධ වෙලා කතා කරමු. ඔබ සියලු දෙනා එක්කම මම බෙදා ගන්නවා මම මේ සිටින ස්ථානය පිළිබඳව. ඉතින් මුලාවෙන් මිදමු 6 වෙනි වැඩසටහනට ගෞරවයෙන් වැඩම වදාළ ප්‍රවීණ ජ්‍යොතිෂවේදී විශේෂක්ති යෝග භාවනා දේශක නම කියන්න අවසරයි අපේ හාමුදුරනේ සියඹලාගොඩ සිරි සමාහිත අපේ හාමුදුරන් වහන්සේව මම ගෞරව නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. තෙරුවන් සරණයි. ඉතින් අපේ හාමුදුරනේ අපි වැඩසටහන් 5ක් ඉදිරිපත් කළා. අපේ හාමුදුරුවෝ දේශනා කළා විවිධාකාර මාතෘකා ඔස්සේ මේ කොරෝනා අවධියේදී. ඇත්තරම අවධියක්. දැන් අවුරුදු 2ක් තිස්සේ ඉඳන් අපි මේ මුළු මහත් ලෝකවාසී සත්ත්ව මනුෂ්‍ය වර්ගයාම හිර වෙලා ඉන්න එක කුටුම්බියකට. එක තැනකට. ගමක හෝ වේවා නගරයක හෝ වේවා නැත්නම් වෙනත් දූපතක කොහේ හෝ වේවා මේ කොරෝනා වසංගතේ යම්තාක් දුරට හරි තියෙනවා මේ ලෝකේ. ගිය වැඩසටහන් 5ේදී අහු ප්‍රශ්නයක් තමයි අපේ හාමුදුරනේ කොහොමද මේ හැමෝම එකම තැනකට කොටු වෙලා ඉද්දි ඒ සහසම්බන්ධතාවය පවත්වා ගන්න කියන එක. මම හැමෝම කියන එක තව චුට්ටක් විග්‍රහ කරන්නම් අපේ හාමුදුරනේ මේ. පවුලේ සියලු දෙනාම අපි ගමු සීයා අත්තම්මා අම්මා තාත්තා කුඩා දරුවෝ පුතා දුව අක්කයි මල්ලි අයියයි නංගි ඔය ඔක්කොම ගෙදර ඉන්න සුරතල් බල්ලගේ පූසන් ඉඳන් හැමෝම ගෙදර. එතකොට මේ ගෙදර ඉන්න මේ සියලු දෙනාත් එක්කම අපි හිතමු පොඩි දෙනෙක් රණ්ඩු වෙනවා. අක්කයි මල්ලි ගහ ගන්නවා කියලා අපි හිතමු නිකන්. පොඩි කාලේ ඒක සිද්ධ වෙන දෙයක්. එතකොට ඒක බලාගෙන ඉන්න සීයා කියනවා උඹලා ගහ ගන්න එපා කියලා. එතකොට අර පොඩි එකා මොකක් හරි සීයාට මොන හරි කිව්වම අන් එතනත් පොඩි ගැට්ටනක් ඇති වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ගැට්ටනත් එක්ක අපි කොහොමද ඒවා නිෂ්කාරණය ඒවා නැති කරගෙන මේ පවුලත් එක්ක සහසම්බන්ධ වෙලා කටයුතු කරලා හැමෝම එකා වගේ කොහොමද එකමුතු වෙලා ඉන්නේ. ඉතින් ඔබ වහන්සේට ඔව් අමලි පුතා මම හිතන්නේ අද 6 වෙනි වැඩසටහන. එතකොට අපි නොඑක් විදිහේ මාතෘකා අරගෙන පසුගිය වැඩසටහන් කීපය අපි කළා. දැන් අද ඔබතුමා අමුතුම මාතෘකාවක් ගෙනල්ලා තියෙන්නේ. ඒ කියන්නේ වර්තමාන සමාජයට ගැලපෙන. ඒ වගේම ගෙදරක් ගත්තොත් පෞල් ජීවිතය තුළ නිවසක් තුළ කොහොමද ජීවිකාව ගෙන යන්නේ පවුලේ සියලු දෙනා එකතු පහදා වෙලා. ඒතකොට මාතෘකාව ඒක තමයි. මොකද අපි දන්නවා ඕනෑම කෙනෙක් නිතර එකට එකතු වෙලා ඉන්නකොට බොහෝ දුරට එතන ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. වැඩි කාලයක් හිටියොත්. මොහොතකට ටික කාලයකට ප්‍රශ්න එනවා අඩුයි. හැබැයි වැඩි කාලයක් සියලු දෙනාම නෑදෑයෝ වෙන්න පුළුවන්, දෙමාපියෝ වෙන්න පුළුවන්, දූ දරුවන් වෙන්න පුළුවන්, ඥාති හිත මිත්‍රාදීන් කවුරු එකතු වෙලා හිටියත් එතන යම් යම් ගැටලුකාරී තත්ත්වයන් අනිවාර්යයෙන්ම පැන නගින්න පුළුවන්. ඒකට හේතුව මොකක්ද? අපි මිනිස්සු මිනිස්සු වශයෙන් අපි නොඑක්
මානසික වශයෙන් එකම තැනක නෙවෙයි ඉන්නේ. මූලික හේතුව ඒක. දැන් අමිල පුතාට තියෙන ප්‍රශ්න නෙවෙයි මට තියෙන්නේ. එතකොට ඔබතුමාගේ පවුලේ ඔබතුමාගේ අම්මට තියෙන ප්‍රශ්න නෙවෙයි ඔබතුමාට තියෙන්නේ. ඔබතුමාගේ ප්‍රශ්න නෙවෙයි අම්මට තියෙන්නේ. එතකොට තව මල්ලි ඉන්නවා මල්ලිට තියෙන තව ප්‍රශ්නයක්. එතකොට මේ විවිධාකාර විදිහට තමයි හැමෝම අතරේ පවුල තුල වුණත් ඇතුළාන්තයේ පුජ්‍යලක වශයෙන් එක එක්කනාට උරුම වෙච්ච යම් යම් ප්‍රශ්න ගැටලු ඇඟ ඇතුලේ තියෙනවා. එතකොට මෙන්න මේ ඇඟ ඇතුලේ තියෙන ප්‍රශ්න එක තැනකට එන්න එපායි. දැන් ඔබතුමාගේ ප්‍රශ්නෙත් අම්මගේ ප්‍රශ්නෙත් මල්ලිගේ ප්‍රශ්නෙත් තුනක් වුණොත් ගැටලුවක්. එහෙනම් තුන් දෙනාටම එකක් වෙන්න ඕන. එතකොට එතන ගැටලුවක් තියෙනවද? නෑ. එතකොට ගැටලුවක් නෑ. තුන් දෙනාටම එකම දෙයක්. වෙලා තියෙන්නේ ප්‍රශ්න ගොඩාක් පැන නගින්න හේතුව තමයි විවිධාකාර මතිමතාන්තර පවුල තුල ගොඩ නැගීම. දරුවන්ට එක ප්‍රශ්න ගොඩක් තියෙනවා. දෙමව්පියන්ට එක ප්‍රශ්න ගොඩක් තියෙනවා. ආච්චිලා සීලාට තව ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේවට කොහාටද නැති පිරිසකුත් ඔය නිවස තුල ඉන්නවා. මත්පැන් වලට ඇබ්බැහි වෙලා, කුඩු ගංජා වලට ඇබ්බැහි වෙලා. එතකොට අර පවුලේ අනිත් අයට තියෙන ප්‍රශ්න වලට වඩා වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් කාටද තියෙන්නේ? අර මන් අවසානයේ කිව්ව මත්පැන් වලට, කුඩු ගංජා වලට ඇබ්බැහි වෙච්ච අයට අරට වඩා ප්‍රශ්න ඇති වෙනවා. ඒ ප්‍රශ්න තුලම මුළු පවුලම කඩා වැටෙන්න පුළුවන්. එතකොට මෙතන දැන් ඔබතුමා මගෙන් අහපු ප්‍රශ්නේ තමයි පවුල තුල සමබරතාවය ඇති කරගෙන සමගිය ඇති කරගෙන සුවදතාවයෙන් මේ කාලය ගෙවන්නේ කොහොමද කියන එක. මම මූලික වශයෙන් මේ ප්‍රශ්නෙට උත්තරේ තමයි හැමෝම ඒ කියන්නේ පවුලේ ඉන්න හැම කෙනෙක්ම අනිත් කෙනා පිළිබඳව අවබෝධයෙන් ජීවත් වෙන්න ඕනේ. හඳුනා ගැනීම තියෙන්න ඕන. එතකොට දරුවා පිළිබඳව අම්මා තාත්තා හොඳ අවබෝධයක් තියෙන්න ඕන. දරුවන්ට දෙමව්පිය පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. මේ දරුවෝ කියපුවාම මේ කිරිබොන ළමයි කියන නෙවෙයි අපි මෙතෙන්දි කතා කරන්නේ. කිරිබොන ළමයින්ගෙන් පවුලේ ප්‍රශ්නයක් නැහැ. එයාට කණ්ඩ බොණ්ඩ කිරි ටික අඬනවා දොඩනවා නිදා ගන්නවා එයාගෙන් අපිට ප්‍රශ්නයක් නැහැ. එයාගේ මූලික අවශ්‍යතා ටික පිරිමැහුණන් පස්සේ පොඩි කුඩා දරුවා එයාගේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ කියන්නේ hina වෙයි, නටයි, දඟලයි ඒ වයසේ හැටියට. හැබැයි මම මෙතෙන්දී අපි කතා කරන්න ඕන සමාජයට ගොඩ වෙන පාසල් යන විශේෂයෙන්ම මේ පෞල් පසුබිමටත් එක්ක පෞල් පසුබිමත් එක්ක සමාජයත් එක්ක මෙතෙක්කල් ගැවෙච්ච කොටසක් ඉන්නවා. මෙන්න මේ කොටස පෞල තුල හිර වෙච්චාම දිගු කාලයක් දැන් සංචරණ සීමන් මාසිකට වැඩියෙන් ආවා. ඒතකොට මේ මාසය තුලම බලන්න කොච්චර පීඩනයක්ද කියලා. උදේට පාසල් ගිය ළමයා පාසලේ ළමයි එක්ක විනෝද වෙලා ගුරුවරුත් එක්ක කතා බහ කරලා විෂයන් ඉගෙනගෙන අධ්‍යාපනය හදාරලා සෙල්ලම් කරලා ගොඩාක් මානසික පීඩනයක් තිබුණත් එතන විසිරෙච්ච ගතියක් තියෙනවා එක තැනක නෙවෙයි. හැබැයි ගෙදරක තනි වෙලා හිර වෙලා ඉන්නවා කියන්නේ එතන දැඩි පීඩනයක් හිරවීම තියෙනවා. එනම් මේ හිරවීම තම තමන් අවබෝධ කරගෙන අනිත් අය හිර වෙලා ඉන්නේ කොතනද? දරුවා කොතනද හිර වෙලා ඉන්නේ? දෙමව්පියෝ කොතනද දැන් හිර වෙලා ඉන්නේ? ආච්චි සීයා දැන් කොතනද හිර වෙලා ඉන්නේ? කලින් තිබ්බ නිදහස නැහැ කාටවත්. එක තැනක තමන්ගේ නිවස තුළ ඕනම් වත්ත පිටිය. ওই තුලින් එහාට යන්න බෑ. ගියොත් අපිට නීතියෙන් දඩුවම්. ඒ නිසා මෙන්න මේ කුටුම්බය තුළ මේ නිවස තුළ තමන්ගේ සීමාව තුළ සමගිය සහජීවනය ඇති කරගෙන සමතුලිතතාවයෙන් කටයුතු කරන්න පුළුවන් නම් තමයි
මං හිතන්නේ ඒ පවුලේ දූ දරුවන්ගේ දෙමව්පියන්ගේ ආච්චි සීයලාගේ මානසික කායික සුවතාවය ඇති කරගෙන ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැති වුණොත් හැමෝම ලෙඩ බවට පත් වෙනවා. කායිකව වඩා මානසික වශයෙන්. එයි හිරවීම තුළ තියෙන කායික රෝගයක්ද? නෑ. මොකද්ද තියෙන්නේ? මානසික රෝගයක් ඇති වෙන්නේ. අපි කියනවා අපි ගිය කතාවලදී අපි වැඩසටහන් වලදී කතා කරා ආතතිය කියලා එකක්. එතකොට මෙන්න මේ ආතතියක් දැන් බලපාන්න පුළුවන් නේ. අපි ඒ ගැන හොඳට කතා කරන්නේ නේද? එතකොට මෙන්න මේ ආතතියේ පැතිකඩක් තමයි gedara අසමගිතාවය ඇතිවීමට හේතුවක් වෙනවා. ඒකට අර මම මුලින් කිව්ව කරුණු කාරණාත් එක්ක සම්බන්ධ කරලා බලනකොට හිරවීම, එක තැනක රැඳීම, සමාජයත් එක්ක ගැවිසිච්ච පුද්ගලයා එක තැනක හිරවුණාන් පස්සේ අර සමාජයත් එක්ක ගැටෙන්න බැරිකම නිසා තමන් මානසික වශයෙන් වැටෙනවා. මං දැන් කළ යුත්තේ මොකක්ද? නොකළ යුත්තේ මොකක්ද? දැන් මම මොකද්ද කරන්නේ? මගේ ජීවිත කතාව අවුරුදු 10 15 20 25 30 මං ගෙනාවේ මේ රටාව. දැන් මං හිර වෙලා. ඒතකොට මොකද වෙන්නේ? දැඩි පීඩනයක් ඇති වෙනවා. ඒ දැඩි පීඩනයේ තුල මිනිස්සු නැත්නම් ගෙදර ඉන්න කුටුම්බය තුල සෑම කෙනාගේම මානසිකත්වය පහතටම වැටෙන්න පුළුවන් කාලයක්. පහතට වැටෙන්න පුළුවන් කාලයක්. ඉතින් මෙන්න මේ පහතට වැටීමෙන් වැළකීම පළමුවෙන්ම අපි කළ යුත්තේ මොකක්ද? මනස හදාගන්න ඕන හැමෝගෙම. මානසික තත්ත්වය. දැන් අපි බය වෙලා ඉන්නේ කොරෝනා වලටනේ. කොරෝනා වලට තමයි බය වෙලා ඉන්නේ. කොරෝනා හැදෙන්න තියනවා නම් හැදෙනවා. දැන් මං හිතන්නේ අපේ ගෞරවනීය ස්වාමි පාදයන් වහන්සේලා අපවත් වෙලක් තියෙනවා කොරෝනා හැදිලා. මේ ඊයේ පෙරේදා ජනමාධ්‍යෙන් තව ස්වාමීන් වහන්සේ නමක් පෙන්නනවා කොරෝනා හැදිලා. ඉතින් ඒ නිසා අපි කොතරම් සිල්වන්ත වුණත්, කොතරම් ගුණගරුක වුණත්, කොයි පැත්තෙන් අපි හිටියත් සමහර වෙලාවට අපි නොදන්න අවස්ථාවක අපිට මේ දෙන්න බැරි වෙයිද? අනිවාර්යයෙන්ම එන්න පුළුවන්. පිළිගන්න බලන්න ඉන්න ඕන. ලක්ෂ ගණන් දැනට මැරිලා තියෙනවානේ. ලක්ෂ 30න් එහා. එතකොට ඒ ලක්ෂ 30න් එහා මැරුණා නම් තවත් කොච්චර ප්‍රමාණයක් යයිද කියලා අපිට කියන්න පුළුවන්ද? බෑ. එහෙමනම් මේකට එකම ඖෂධයක් තමයි, ඖෂධ නොයෙක් දේවල් තියෙනවා. මානසික තත්ත්වය හැමෝගෙම පිරිසිදුව තියාගන්න ඕන. සිනහ වෙලා, hina වෙලා, ඒ වගේම හදවත පුළුවන් තරම් උද්දීපනය වෙන හන්දමින්, පිරිසිදු වෙන හන්දමින්, දැඩි හිරවීමෙන් තොරව, මම මේ පැහැදිලි වචන වලින් කියලා දෙන ගැඹුරු වචන නොකිය, පුළුවන් තරම් පරිසරයත් එක්ක සම්බන්ධ වෙන වැඩපිළිවෙල තුල අපි ජීවත් වෙන්න ඕන. මනස ඒකාග්‍රතාවයක් ඇති කරගෙන. විසිරිච්ච මනසක් තිබ්බේ, ඒ විසිරිච්ච මනස දැන් එක තැනකට ගන්න ඕන වෙලාව. මේක හැමෝම අපි තේරුම් ගන්න ඕනේ. දැන් බුදුන් වහන්සේ, බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ හුදකලා වෙන්න කියලා. පුළුවන් තරම් හුදකලා වෙන්න. ඒ කියන්නේ මොකක්ද? තනිවීම. දැන් අපේ සමාජය ගත්තොත් තනිවීමද මෙතෙක් කල් තිබ්බේ? කියන්නකෝ දැන් අපේ පුතා. මෙතෙක් කල් තනිවීම නෙවෙයි. හැමෝම එක් රැස් වුණා, නැටුවා, ගෙවුවා, වැයුවා, එකට කෑවා, බීවා නේද? දැන් වෙඩින් එකක් ගත්තොත්, මංගල උත්සවයක් ගත්තොත් කොහොමද? දැන් ඒව සම්පූර්ණ ඉවරයිනේ. එතකොට මේක අපි තේරුම් ගන්න ඕනේ. එහෙනම් එදා අපි මේ සමාජයට බැහැලා පුළුවන් තරම් විනෝද වෙලා මිනිසුත් එක්ක එකට ගැවැටිලා මේ විදිහට අපි ජීවත් වුණා. අපි අද හුදකලා භවයේ තනි වෙලා ඉන්නවා. එහෙනම් දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුලට මිනිස්සු යා යුතු අවස්ථාවක්. මේක තමයි බුදුහාමුදුරන් දේශනා කරලා තියෙන්නේ. මොකක්ද? හුදකලා බවට පත් වෙන්න, තනි වෙන්න. තනිවීම තුල තියෙන සතුට වෙන කොතනකවත් නැහැ. ඒක අත්විඳලාම බලන්න ඕන. අත්විඳලාම බැලුවොත් තමයි තනිවීම තුල, හුදකලා බව තුල තියෙන
සතුට මානසික වශයෙන් දැනෙන්නේ. ඒ මානසික සුවය කායික සුවයටත් එකතු වෙනවා. ඒ නිසා පැහැදිලිව තේරුම් ගන්න ඕන මොකක්ද? පෞල් ජීවිතය තුළ ප්‍රශ්න ගැටලු මේ කාලේ ඕන තරම් එන්න පුළුවන්. එක ප්‍රශ්නයක් මම පැහැදිලි කරලා දෙන්නම්. දැන් බලන්න ජනමාධ්‍ය ගත්තොත් එහෙම මේ පළාත් වලට නම් ටිකක් අඩුයි. ඈත පළාත්වල අපි ගොවිතැන් කරන අය කොතරම් මානසික වශයෙන් වැටිලා තියෙනවද බලන්න. දැන් ජනමාධ්‍ය ප්‍රවෘත්ති වලින් දකින්නවනේ. ඒතකොට මේ මානසිකත්වයෙන් ඉන්න දෙමව්පියෝ ගෙදර මේ දුකෙන් මගේ ගොවිතැන් කටයුතු ටික කරගන්න බැරි වුණා, මගේ දරුවන්ට කැම ටික පීමෙන් ටික සැපේ ගන්න බැරි වුණා, අපිට හදිසියට මුදලක් හදලා වෙනදා වගේ අපිට එකතු කරගන්න බැරි වුණා, අපේ ජීවන රටාව සම්පූර්ණ දැන් වෙනස් වෙලා තියෙනවා. මේ වගේ මානසිකත්වයක් හදවතේ මනසේ ඇති වුණෙන් පස්සේ එයා පවුල තුල කොතරම් මානසික වශයෙන් පහත් තත්යකට මානසිකව වැටෙනවද? ඒ වැටීම තුල එයා දුර හිතුවේ නැත්තම් ධර්මයේ තුලින් එයා තේරුම් ගත්තේ නැත්තම් එයා දරුවන්ට එක විදිහකට සලකයි. නෝනාට තව විදිහකට සලකයි. දෙමව්පියන්ට තව විදිහකට සලකයි එයාගේ. ආච්චිලා සීලාට තව විදිහකට සලකයි. ඇයි ඒ? මනස ව්‍යාකූලයි. ප්‍රශ්නයක දැන් පැටලලා ඉන්නවා. ඒ ප්‍රශ්නේ निराකරණය කරගෙන මනස සැහැල්ලු කරගත්තා නම් ඔක්කොමලත් එක වගේ ඉඳී. විනෝද වෙලා hina වෙලා එකට කාලා බීලා. ඇයි එයාට දැන් ආතතිය දැඩි පීඩනයක් ඇවිල්ලා තියෙනවා. මට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. මං දැන් වැටිලා ඉන්නේ. මං අයිතුරුස් වෙලා ඉන්නේ. මගේ ගොවිතැන් කටයුතු ටික දැන් විනාශ වෙලා තියෙන්නේ. බලාපොරොත්තු වෙන විදිහට අස්වැන්නක් නැති වුණා. එතකොට මොකද වෙන්නේ? එයා මානසික වැඩිච්ච ගමන් පෞල් ජීවිතය තුළ ගැටලුවකුත් ඇති කරගන්නවා. ඒ නිසා මෙන්න මේ අවබෝධය අපි හොඳට ධර්මයේ තේරුම් අරගෙන අපිට මොන ප්‍රශ්නයවත් මම ඔය එක ප්‍රශ්නයක් පැහැදිලි කරලා දුන්නේ මොන ප්‍රශ්නයවත් මේක අටලෝ දහමට අයිති කියලා අපි හිතන්න ඕන. මොනවද? ලාභෝ අලාභෝ ඇසෝ යසෝච නින්දා ප්‍රශංසා සුඛංච දුක්ඛ. ලාභයක් තියෙනවා නම් එතන අලාභයකුත් තියෙනවා. නින්දාවක් තියෙනවා නම් ප්‍රශංසාවකුත් තියෙනවා. සැපක් තියෙනවා නම් දුකකුත් තියෙනවා. නේද? මෙන්න මේ විදිහට අටලෝ දහමක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපි මිනිස්සු වශයෙන් තේරුම් ගන්න ඕන මොකක්ද මේ ජීවිතය ගත කරනකොට එනම් අපි මේ අටලෝ දහම අපිට උරුමයි. එතකොට මේ අටලෝ දහම තුල කම්පා නොවි නොසෙල්වි මොන ප්‍රශ්නාවක් මං මානසික වැටෙන්නේ මගේ හිත රිදව ගන්නෙත් නෑ මගේ හිත රිදවගෙන තව කෙනෙක්ගේ හිත රිදවන්නෙත් මං නෑ කියන තුල මුලින්ම වැඩි හිටියෝ ඉන්න ඕන. මම මේ පවුල තුල කොහොමද සමගිය ඇති කරගන්නේ කියන එක මේක දිගු මාතෘකාවක් ගොඩක් වෙලා කතා කරන්න වෙනවා. එතකොට මෙන්න මේ අටලෝ දහම තුල මං කම්පා නොවේ මට මොන ප්‍රශ්නයවල් ලාභය අලාභය ඇසෝ යසෝ නින්දා ප්‍රශංසා සුඛ දුක මේ අටමාවත් මම සැලෙන්නේ මං එක තැනක නිර්භයව ඉන්නවා කියන මනස හදාගන්න ඕනේ. මනස හදාගත්තෙන් පස්සේ ගෙදර ප්‍රශ්න අඩු වෙනවා. ඒ එක්කම දෙමව්පියෝ මම වැඩිපුරම මේ දෙමව්පියන් ගැන කියන්නේ. ගෙදර අපි හිතමු දරුවොත් එක්ක ප්‍රශ්නයක් ඇති වුණායි කියලා. ඉස්සෙල්ලාම පළවෙනි දේම තේරුම් ගන්න ඕන දෙමව්පියෝ හැටියට ඒ ළමයාගේ වයස බලලා සමහරවිට අවුරුදු 10ක් වෙන්න පුළුවන් 12ක් වෙන්න පුළුවන් 15ක් වෙන්න පුළුවන් 18ක් වෙන්න පුළුවන්. එතකොට අපේ වැඩිහිටියෝ දෙමව්පියන්ට 40ක් 45ක් 50ක් වෙන්න පුළුවන්. දෙමව්පියෝ මුලින්ම තේරුම් ගන්න ඕන දරුවෙකුට ප්‍රශ්නයක් ගැටලුවක් කෙනකොට තමන්ගේ අතීතයට යන්න ඕන මම අවුරුදු 18 හිටියේ කොහොමද? මං අවුරුදු 12 හිටියේ කොහොමද? මං 15 හිටියේ කොහොමද? මගේ දරුවට දැන් අවුරුදු 10යි. මේ 10 දරුවා මේ වගේ වැරද්දක් කරා. මම මේ දරුවට දඬුවම් දෙන එක නෙමෙයි මේ දරුවගේ හිත රිදවෙන එක නෙමෙයි කළ යුත්තේ. මොකක්ද? මම යන්න ඕනේ ඊට ඉස්සර අවුරුදු 10 වයසට.
ගිහින් බලන්න ඕන අවුරුදු 10 මගේ වයසේ හැටියට මං කොහොමද ජීවිතය හැසිරුනේ? මම මේ වගේ වැරදි කරලා තියෙනවද නැද්ද? මේක තේරුම් අරගෙන අර දරුවට දඬුවම් දිය යුතුයි. පැහැදිලි නේද? ළමා මනස රිදවන්න හොඳ නැහැ. රිදවන්න හොඳ නැහැ. ළමා මනස හොඳ පැත්තට ගෙනියන්නත් පුළුවන් නරක පැත්තට ගෙනියන්නත් පුළුවන්. එහෙනම් වැඩි වගකීම තියෙන දෙමව්පියන්ට අද ගෙදර ඉන්න. ඇයි? දරුවෝ ටික මොන වරද කරත් මම මේ සමාව දෙන්න කියනව නෙවෙයි. දරුවා හඳුන ගන්න ඉස්සෙල්ලා දරුවා අවබෝධ කරගන්න. අපේ දෙමව්පියෝ දරුවා අවබෝධ කරගෙන නැහැ. දරුවන්ගේ මානසික පැත්ත අවබෝධ කරගෙන නැහැ. දරුවන්ට උවමනා ඕන එපාකම් මොනවද කියලා අවබෝධ කරගෙන නැහැ. උදේ පාන්දර පාසල් යවුවා 2 3 4 වෙනකන් ඉස්කෝලේ හිටියා. ඊට පස්සේ රෑ 7 8 වෙනකන් ආයේ පුජ්‍යලික පන්ති. එතකොට දරුවාගේ ඕන උවමනාකම් එපාකම් දන්නවද දෙමව්පියෝ? ඒව දන්නේ නැහැ. ඒ නිසා දැන් වෙලා තියෙන්නේ දැන් දෙමව්පියන්ට අවබෝධ කරගන්න විශ්වය තුලින් දඬුවමක් දීලා තියෙනවා. දරුවෝ ටික දැන් හොඳට බලාගෙන ඉන්න ගෙදරට වෙලා. දැන් කොහෙවත් යවන්න එපා දරුවෝ ටික. දැන් දරුවෝයි දෙමව්පියෝ එකට හිටපල්ලා කියලා මේ දීලා තියෙන්නේ. මේ ස්වභාව ධර්මයෙන් දීපු දායාදයක් මේ. ඈත් වෙලා හිටියේ කට්ටිය. සියලු දෙනාම ඈත් වෙලා හිටියේ. ඒ නිසා ස්වභාව ධර්මයෙන්ම දැන් දීලා තියෙනවා ගෙදර සියලු දෙනා එකට ඉන්න, එකට කන්න බොන්න, එකට නාන්න, එකට අඳින්න පළඳින්න, එකට hina වෙන්න, එකට සෙල්ලම් කරන්න, ආගම දහම එකට අදහන්න බේන් දීලා තියෙන පසුබිමක් ස්වභාව ධර්මයෙන් කොරෝනා කියන වෛරසයෙන්ම ස්වභාව ධර්මයේ ඒක අපිට කරදරයක් බවට පත් කරලා ඒ කරදරයෙන් ගැලවෙන්න මිනිස්සු හදන්න ස්වභාව ධර්මයේ දුන්නා මොකද්ද? එක තැන කරන් දෙවුවා. රඳවලා හොඳ නරක දැන් අවබෝධ කරගනින්න. සමාජය තුලින් ළමයෙකුට හැදෙන්න බෑද? ඉස්සලා ගෙදරින් හැදියල්ලා කියලා තමයි මේ පණිවිඩය දැන් දුන්නේ. දරුවෝ දෙමව්පියන්ගෙන් හැදෙන්න ඕන. හැදිච්ච නැති දෙමව්පියෝ දරුවෝ දිහා බලවත් හැදෙන්න ඕන. පැහැදිලි නේද මං කියන දේ? දරුවෝ දෙමව්පියන්ගෙන් හැදෙන්න ඕන. එහෙම නැත්නම් හැදිච්ච නැති දෙමව්පියෝ ඉන්නවා. ගෙදර ඉන්න දරුවෝ කරන කියන හොඳ ක්‍රියාකාරකම් දිහා බලලා මගේ දරුවා මෙහෙමයි මගේ දරුවා මේ දේවල් කරන්නේ හොඳ වැඩ කරන්නේ ඒ නිසා මමත් දැන් හොඳ පැත්තට හැරෙන්න ඕන කියලා හිතන්න ඕනේ දෙමව්පියෝ. දැන් එහෙමනම් බලන්න සමතුලිතතාවයක් ඇති කරලා සමානාත්මතාවයක් ඇති කරලා සමබරතාවයක් ඇති කරලා ගෙදරින් හැදෙන්න පණිවිඩය දීලා තියෙන්නේ. ගෙදරින් හැදෙන්න. ඊළඟ ගෙදරින් හැදෙන්න නම් අනේක අවබෝධ කරගෙන ජීවත් වෙන්න යුතුයි. දෙමව්පියෝ දරුවෝ ගැන අවබෝධයක් තියෙන්න ඕන. දරුවෝ දෙමව්පියෝ ගැන අවබෝධයක් තියෙන්න ඕන. දෙමව්පියන්ගේ දෙමව්පියන්ට තමයි අපි ආච්චි සීයා කියන්නේ. එතකොට එහෙනම් ඒ දෙමව්පියෝ තමන්ගේ වැඩිහිටි දෙමව්පියෝ පිළිබඳ අවබෝධයක් දැන් තියෙන්න ඕන. ඊළඟට දරුවෝ විශේෂයෙන්ම දරුවෝ ගැන ලොකු අවබෝධයක් දැන් දෙමව්පියෝ අනිවාර්යෙන් හදාගන්න මේ කාලය තුල මගේ දරුවා මෙහෙමයි මගේ දරුවගේ දක්ෂතාව මෙහෙමයි දැන් හොඳට හොයන්න පුළුවන්. ඉස්කෝලේ ගිහලා ගණිතයට දක්ෂ වුණා කියලා ඒ දරුවාට ගණිතයෙන් ඉහළට යන්න හම්බෙන්නේ නැහැ. ඇයි කාලයාගේ වෑයමෙන් එයාට උරුම යම් දෙයක් තියෙනවා. අපි කරන්නේ චිත්‍ර ශිල්පියාට ගැළපෙන දරුවා අපි දොස්තර කෙනෙක් කරන්න යනවා. ඉංජිනේරුවෙක් කරන්න යනවා. උගත්කමේ කැම්පස් යවලා අන්තිමට මොකද වෙන්නේ? ඒ දරුවගේ දක්ෂතාවය තියෙන චිත්‍ර ශිල්පයේද. නමුත් කරගන්න බැරි වෙනවා. ඇයි? දෙමව්පියෝ දන්නේ නැහැ දරුවගේ දක්ෂතාවය. පාසලේදී ලකුණු ටිකක් වැඩියෙන් ගත්තට සම්මානයක් ගත්තට නේද? ඒකක් ගත්තට එයාගේ දක්ෂතාවය තියෙන්න පුළුවන් වෙන තැනක. ඒ නිසා දෙමව්පියන්ට දැන් දරුවෝ ටික හොඳට මේ මාස කිහිපය අවුරුද්ද හොඳට තේරුම් අරගෙන දරුවා මෙන්න මේ පැත්තට තමයි යොමු කරන්න ඕන කියලා කරගන්න පුළුවන් ජීවිතේ දියුණුවක් හදන්න පුළුවන් කාලයක් තමයි මේ දීලා තියෙන්නේ. මේ සියල්ල පණිවිඩේ දීලා තියෙන විශ්වය තුලින්. ඒ නිසා අහපු ප්‍රශ්නෙට ගොඩාක් දුර යනවා මේකට උත්තර දෙන්න ගියොත් ඒ නිසා මම කෙටියෙන්ම පැහැදිලි කරලා දෙනවා නම් gedara සමගිය සමබරතාවය ඇති කරගන්න අනේකා පිළිබඳව
අනිවාර්ය අවබෝධය තියෙන්න ඕන. ඒ වගේම තමයි දැන් නැන්දම්මා යේලි පිළිබඳව ප්‍රශ්න තිබ්බනේ. ඉතින් අතීතෙත් තිබ්බා වර්තමානෙත් තියෙනවා අනාගතේටත් තියෙනවා. එතකොට නැන්දම්මා හිතන්න ඕන යේලිගේ වයස මම පහු කරලා ආවේ. ඒ යේලිගේ වයසේදී මම මොනවද කළේ? ඊට පස්සේ යේලි හිතන්න ඕන මොකක්ද? නැන්දම්මා වයසයි මගේ අම්මා වගේ. මෙයාගේ අදහස් මොනවද? මෙයාගේ හැසිරීම් රටාව කොහොමද? මේ ඔක්කොම අවබෝධයෙන් ජීවත් වෙන්න ඕන. ඒ අවබෝධය තුල තමයි එහෙමනම් ගෙදරක සමගිය, සාමය, සතුට, සෞභාග්‍ය මේ සියල්ලම තියෙන. ඒ කියන්නේ මේ වර්තමාන කාලේ විතරක් නෙවෙයි මේක. දැන් සිගාලෝවාද සූත්‍රය ගත්තොත් ඒක දෙමාපියන්ගෙන් දරුවන්ටත් දරුවන්ගෙන් දෙමාපියන්ටත් විය යුතු යුතුකම් පිළිබඳව පැහැදිලි කරලා දෙනවා බුදු පියාණන් වහන්සේ. නේද? ඒකත් එක්කම මම මේ කියන්නේ මොකක්ද? එහෙමනම් අද වර්තමාන කාලේ හිර වෙච්ච ජීවිතය තුළ අනේකා අඳුරගෙන අනේකාගේ ඕනෑ එපාකම් සියල්ල හොඳට තේරුම් අරගෙන එතන පසුබිම විශේෂයෙන් දෙමාපියෝ සකස් කරගන්න ඕන. ඒ වගේම තමයි නම්‍යශීලී බව තියෙන්න ඕන ගෙදර. පැහැදිලිද මං කියන්නේ? නම්‍යශීලී කියන්නේ මොකක්ද? අනේකාට ගරු කරගෙන වුන් කියන දේ අහලා අන්න ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන. නම්‍යශීලී භාවය කියන්නේ තවත් කෙනෙකුට යටත් වෙන්න කියන එක නෙමෙයි. යටත් වීම වෙනයි. නිවට නිහතමානී නිවට නිහතමානී දෙකක්. ඒ වගේ තමයි මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ නම්‍යශීලී වෙනවා කියන්නේ කෙනෙකුට ටිකක් අපි ඔළුව පහත් කරන්න ඕනේ. දරුවේ මගේ දරුවා කියලා ඒ දරුවා පහත් කරන්නේ නැතුව ඒ දරුවා කියන දේටත් දෙමාපියෝ පොඩ්ඩක් ඔළුව නමන්න ඕනේ. එතකොට දෙමාපියෝ මොනවද කියන්නේ කරන්නේ කියන දේ බලලා මේ දෙමාපියෝ මට හරි දේද වැරදි දේද කියන්නේ මේ පිළිබඳව හොඳට මනසින් බලලා දරුවෝ දෙමාපියෝට නම්‍යශීලී වෙන්න ඕන. යේලි නැන්දම්මට නම්‍යශීලී වෙන්න ඕන. නැන්දම්ම යේලිට නම්‍යශීලී වෙන්න ඕන. ඒ නිසා මුලින්ම අවබෝධය තියෙන්න ඕන. දෙවෙනි එක තියෙන්න ඕන මොකද්ද? නම්‍යශීලී බව. අනිත් කෙනාට ගරු කරන ස්වභාවය. අනිත් කෙනාට ටිකක් ඔළුව පහත් කරන ස්වභාවය. අපි හිතමු කෙනෙක් ගෙදර නැන්දම්මම වැරදි කියලා. එතකොට යේලි දකිනවා නැන්දම්ම වැරදි කියලා. එතකොට මොකද කරන්නේ? දැන් යේලි දොස් කියනවා කාටද? නැන්දම්මටයි. ඔය දේ වැරදි, ඔය දේ වැරදි. නමුත් නැන්දම්ම කියන මොකද්ද? නෑ නෑ මම කරන දේ හරි. උඹයි වැරදි. එතකොට එතන ගැටලුවක්. එහෙනම් මොකද කරන්න ඕන? මෙතන නුවණ වෙන්න ඕන යේලි. ඇයි? නැන්දම්මට එකපාරක් දෙපාරක් කිව්වනම් අහන්න නැත්තම් තේරුම් ගන්න ඕන. යාව අවබෝධ කරගන්න ඕන. මේ නැන්දම්ම මේ වගේ චරිතයක්. මෙයා යම් තීරණයක් ගත්තොත් ඒ තීරණයෙන් මත ඉන්න කෙනෙක්. එහෙනම් මොකද වෙන්න ඕන? මෙයාට පොඩ්ඩක් ඔළුව නමලා එකට එක කියාගෙන යන්නේ නැතුව පොඩ්ඩක් යටත් වෙලා මේ මොහොතට පසුව Tamanට පුළුවන් වෙලාවක ඔළුව අත ගහලා අර ප්‍රශ්නේ විසඳ ගන්න බැයිද? ඒ වෙලාවේ ගැටලුවක් ඇති වෙන විදිහට පරස්පර විරෝධී අදහස් දක්වගෙන ගැටලුව ඇති කරගත්තොත් මොකද වෙන්නේ? එතනම ගැටණයක් එතනම පෞල් අසමගිතාවය ඇති වෙලා. ඒ වගේ තමයි දරුවෝ දෙමාපියෝ වැඩිහිටියෝ දරුවෝ මේ අතරේ ඒ විදිහට අපි නම්‍යශීලී ස්වභාවය ඇති කරගන්න ඕන. එහෙනම් මෙන්න මේ කාරණා දෙක හොඳට තේරුම් ගන්න ඕන. අද වර්තමාන කාලය තුල මොකක්ද? අවබෝධය අනිත් කෙනා පිළිබඳව. දෙවෙනි එක තමයි නම්‍යශීලී බව. මේ දෙක අපි හරියට අවබෝධ කරගෙන තේරුම් අරගෙන කටයුතු කළොත් මම හිතන්නේ මේ කොරෝනා වසංගතය නිසා පෞල් ජීවිතය තුළ එහෙම නැත්නම් කුටුම්බය තුළ පුදුමාකාර අලුත් ජීවිත හැදේ. අලුත් ජීවිත හැදේ. මේක ගැඹුරින් විස්තර කරන්න පුළුවන් නමුත් කාල වේලාව මදිනේ අපිට. ඒ නිසා මම වචන දෙකයි ගත්තේ. පළවෙනි වචනේ මොකක්ද? අවබෝධය. දෙවෙනි එක මොකක්ද? නම්‍යශීලී බව. මේ දෙක අවබෝධ කරගෙන යථාර්ථයේ තේරුම් අරගෙන අපි කටයුතු කළොත් මං හිතන්නේ පවුලේ සමගිය ඇති කරගෙන එන ගැටලු විසඳගෙන අපට ජීවිතයේ මීට වඩා ලස්සන ගමනක් යන්න පුළුවන්කම ලැබෙයි. ඒ අපේ හැමෝටම මම හිතන්නේ මම
අපේ හාමුදුරුවන් යොමු කරන ප්‍රශ්නයට ලොකු අපසරියක් එක්ක අපේ හාමුදුරුවන්ගේ දේශනාවලින් ඔබ සියලු දෙනාටම පැහැදිලි වෙනවා ඇති මේ අපි කතා කරන අපි විඳින අපිට දැනෙන අපිට පේන මේ ප්‍රශ්නවලට විසඳුම් කොහොමද අපි හොයාගන්නේ කියන එක. අවබෝධය සහ නම්‍යශීලීත්වය. මම හිතන්නේ ඒක අපි හැමෝම වර්ධනය කරගත යුතු දෙයක්. ඉතින් අපේ හාමුදුරනේ බොහොමත්ම පිං මට අද මේ වැඩසටහන මම හිතන්නේ බලාගෙන ඉන්න කට්ටියට අලුත් මේ ස්ථානය. මේ ස්ථානය අලුත්, මේ වෙලාව අලුත්. මේ වෙලාව අලුත් වෙන්න හේතුව තමයි හැමදාම අපේ හාමුදුරන් වහන්සේ සමග මම මේ වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ හවසක, හවස් වරුවක. සවස් යාමේ 6 7 7:00 ඔය කාල වේලාවේදී. මේ වෙලාවේදී ගෙන ඒමට ප්‍රධාන හේතුව තමයි මට අපේ හාමුදුරුවෝ ආරාධනා කරා එන්න අමිල මේ පාර වැඩසටහන අපි මෙහෙදි කරමු කියලා. ඉතින් අපේ හාමුදුරුවන්ගෙන්ම මං හරි කැමතියි දැනගන්න මේ කොහෙද මේ පරිසරය. මම හිතන්නේ ඇහෙනවා මේ බලාගෙන ඉන්න සියලු දෙනාටම කුරුල්ලෝ කෑ ගහන සද්ද ඇහෙනවා. ඔව් මෙහෙමයි. දැන් අපි මේ ඇතුළක මේ අරන් තියෙන්නේ. මේ ඇතුළක. කොටින්ම කියනවා නම් භාවනා කුටියක් තුල මේ ඉන්නේ. එහෙම. හැබැයි මේක අපි ගණ්ඩගේ ස්වභාව සෞන්දර්යයත් එක්ක ස්වභාව දාමටම සම්බන්ධ කරලා පරිසරය එළියේ මේ කුටියක හිර වෙන්නේ නැතුව අපිට පරිසරය තුල මේ පටිගත කිරීම කරන්න හිටියේනේ. නමුත් වර්ෂාව කාලගුණය අයහපත්කම නිසා දැන් අපිට මේ කුටියක් තුලට එන්න සිද්ධ වෙනවා. ඉතින් මගේ මුවින් මේ පිළිබඳව නොකියා මං හිතන්නේ මේ ස්ථානයේ පිළිබඳ අවබෝධයක් මං හිතන්නේ අමිල පුතාට තියෙනවා. නේද? ඒ නිසා අර බලාගෙන ඉන්න අපේ පින්වත් උපාසක උපාසිකාවන් මේ අයට දැනගන්න මේ ස්ථානයේ පිළිබඳව මං හිතන්නේ ඔබතුමාම පැහැදිලි කර දුන්නා නම් හොඳයි කියන එකයි මට හිතෙන්නේ. මොකද බං අපේ ආන්දරංගෙන් මේ පිළිබඳව විමසා සිටියේ මේ ස්ථානයේ තියෙනවා අමුතුම ආකාරයක අපි කියන්නේ හාමුදුරුවෝකට අර වයිබ් එකක් කියලා. මේ මොකක්ද ඒක? අපිට දැනෙන දෙයක් තියෙනවා මේ පරිසරේ. ධනාත්මක දෙයක් දැනෙනවා. ඒ ভাইබ්‍රේෂන් අපි මේ විශ්වයෙන් ගන්න විශ්ව ශක්තියක් මොනවා මොකක් හරිම දෙයක්. මටත් ඒක දැනෙනවා මේ පරිසරයේ ඇවිදිද්දි. මහනුවර ප්‍රදේශයේ පිළිමතලාව නගරයට යාබද පරණපට්ටිය ගඩලාදෙණිය රජමහා විහාර පාර. ගඩලාදෙණිය රජමහා විහාර පාර. මම මේ අපේ හාමුදුරුවෝ දිහා බලන්නේ මම පාරේ මේ පන්සලට පන්සල මේ තමයි අපේ හාමුදුරුවෝ වැඩම සිටින පන්සල. මේ පන්සලට මම සහසම්බන්ධ වෙනවා යම්කිසි ලොකු කර්තව්‍යයක් සමග. මම සහ අපේ හාමුදුරුවෝ මම හිතනවා ඉදිරි වැඩසටහන් වල ඒ පිළිබඳව ඔබ සියලු දෙනාට දැනුම් දෙන්න අවුරුදු 4කට එහා ඉඳලා. ඉතින් ගඩලාදෙණිය රජමහා විහාර මේ පාර පරණපට්ටිය පරණපට්ටිය වරුණ බලාගෙන ඉන්න කෙනෙක් අසාගෙන සිටින අසනෙක් මම දන්නවා. මම මේක YouTube දාපු ගමන් මේ වීඩියෝ එක ඒ යාව ජීව සමාජිකයන් පිරිසක් පිනැත්තෝ පිරිසක් ඉන්නවා. ඉතින් මම මේ සියලු දෙනාටම දැනගන්න මේ කියන්නේ අපේ හාමුදුරුවන් වැඩම වදාලේ ඉන්න මේ පන්සල තමයි මේ තියෙන්නේ. මේ අපේ හාමුදුරන් වහන්සේගේ භාවනා කුටිය. මම එළිය මේ පරිසරය මම පෙන්වන්නම් මේ වැඩසටහන අවසාන භාගයේදී කාලගුණය හොඳින් තිබුණොත් අපේ පන්සලේ විග්‍රහයක් කරොත් මේ රජමහා විහාරය මේ අපේ සංස්කෘතික උරුමයක් මුලක්. මේවා කාලේ ඇවෑමෙන් කුමක් හෝ හේතුවක් අහේතුවක් නිසාවෙන් මම දන්නේ නැහැ. නමුත් කොයිම හෝ වෙලාවක යම්කිසි කෙනෙක් පුද්ගලයෙක් හෝ වේවා කුමක් හෝ දෙයකින් ඒ රැකෙනවා. ඉතින් ඒ රැකීමට ලක් වෙලා දැන් මේ ඉදිරියට යන ගල්ලැංගොල්ල පොත්ගුල් මූල මහා විහාරය ගල්ලංගොල්ල පොත්ගුල් මූල මහා විහාරයට තමයි
මේ මම අද ඇවිල්ලා ඉන්නේ අපේ හාමුදුරුවන් වහන්සේගේ පන්සල. ඉතින් මේ පන්සලට මේ බලාගෙන ඉන්න කෙනෙක් ආවොත් තේරෙයි කොපමණ වපසරියක මේ අපගේ සංස්කෘතිය සහ අපගේ මේ බෞද්ධ දර්ශනය මේ පරිසරයත් එක්ක ගැබ් වෙලා තියෙනවද කියලා. මම හිතන්නේ මේ පරණ පට්ටිය මේ ලස්සන සුන්දර ගම මම ඉන්නෙත් ගමක පරණපට්ටි උරුලෑවත්ත. පරණපට්ටි උරුලෑවත්ත. මම හිතන්නේ අපේ හාමුදුරුවෝ නිවැරදි කරනවා මම මේ ප්‍රදේශයේ නොවන නිසා. නමුත් මම හරි ආසයි මේ ප්‍රදේශයට මගේ ප්‍රදේශය වගේම තමයි බලාගෙන ඉන්න ඔබ සියලු දෙනාගේම ප්‍රදේශය වගේම තමයි. හාමුදුරනේ මේ ඕන්න දැන් කතාවේ වෙන පැත්තකට යන්න යන්නේ මම. හැඳින්වීමක් නේ. හැඳින්වීම. මේ මේක ගුරුතුමෙක්ගෙන් තමයි මම මේක අසාගෙන දැනගත්තේ. මමත් ඒක ඇත්තරම ඒ කතාවෙන් පස්සේ මම ලොකු තැනකට වැටුණා. කොළඹ මිනිස්සු ඉන්නවනේ. ඔව්. එයා කොළඹ ඉන්නේ. දැන් කියන කවුරු හරි කියන එයා කොළඹ. එයා කොළඹ මේ කවුද කියන්නේ මේ ගමේ ඉන්න අම්මා. නැත්තම් ගමේ ඉන්න මල්ලි හෝ එයා අයියා කොළඹ ඉන්නේ. හැබැයි හාමුදුරුවෝ මේ නිවාඩු කාලයකට අපි හිතමු අගෝස්තුවට නැත්තම් මොකක් හරි අවුරුදු නිවාඩුවට එයා ගමේ එනවා. එයා කොළඹ නෙමෙයි. එයා ගමේ ඉන්න මිනිස්සෙක් කොළඹ නිකන් අර ටික කාලයකට ඔහු නැවතිලා වැඩ කරනවා. ඉතින් ඒකට මේ මිනිස්සු ලොකු රාමුවක් හදාගෙන ඉන්න ඔහු කොළඹ ඉන්නවා කියලා. ඉතින් ඔය වගේම පිටරට එංගලන්තේ ඇමරිකාවේ ඉන්නවා කියලා ඊට වඩා උද්දච්චකමකුත් තියෙනවා. ඒක ඇත්තටම උද්දච්චකමක්. ඒ කියන්නේ උද්දච්චකම. අපේ පුතා රට මෙහෙ කොහෙද මේ කැනඩා US මෙහෙම ඔහොම කතා කරනවා. මම මේ කට්ටියට තේරෙන සහ මට හිතෙන මං අපේ හඳුනන මේ එතකොට ඒ ගුරුතුමා ඒ වැඩසටහනේදී කියනවා ඉතින් මේ නිවාඩු කාලේට සියලු දෙනාම ගම යනවා නම් ඔය එක මිනිස්සෙක්වත් කොළඹ නෙමෙයිනේ. එතකොට ඒ කවුරුත් කොළඹ නෙමෙයි. කොළඹ කියලා තියෙන්නේ එක කොට්ටාශයක්. එක මම ඔවුන්ව වර්ග කරන්නේ නැහැ. ඔවුන් එක ළඟ ගෙවල් තියෙන. ඒ විදිහට කොට්ටාශයක් තමයි කොළඹ ඇත්තටම පදිංචි කරවල. ඇත්තටම මේ කොළඹ කියලා මහා ලොකු දෙයක් මවාගෙන ඉන්න සියලු දෙනාම මේ හරි අපූර්ව ගම්මානවල මේ වෙල්ලිප නැලිවල සුවඳ විඳිමින් මේ ඇත්තටම කිව්වොත් පාන්දරට දැන් මේ කාලේ ඉඳන් නැති වෙයි සමහරට අපේ කාලේ ඉඳන් පාන්දරට ඔය අඹ ගස් යට ගිහලා අඹ වැට මේවා අහිඳගෙන කාපු. ඔව් පසුගිය වැඩසටහන් වලදී අපි ඔය ගැන මතක් කරා. පැහැදිලිව මතක් කරා. ඉතින් අපේ ආම්දුරනේ මම මේ කියන්න ලෑස්ති උනේ මේ ලස්සන ගම්මාන මේ ගම්මාන කියන එකෙන් කවුරු හරි අදහසක් ගන්නවා නම් ඒක මේ යායට පායලා තියෙන මේ කාර්කාෂ්ටක මේ වැස්සක් අවුවක් කිලෝරයක් ඔන්න ඔය විදිහ එකම විදිහකට ලබු කරපු තැනක් තමයි මේ ගොඩක් අය හිතන ගම්මානයක් කියලා. එහෙම නැතුව මේ සුන්දර පරිසරයක ගමක් කියලා හිතන්න. මේ ඔබ අපි සියලු දෙනාම ඉන්නේ එහෙම. මගේ මිත්‍රයන් ඉන්නවා ඔය කොළඹවට. මේ සියලුම අය බස් එකෙන් හෝ තමන්ගේ වාහනේත් එක්ක බෙල්ලිබනලි මැදින් තමයි තමන්ගේ ගෙවල් කරා යමු වන්නේ. ඉතින් මට හරි සතුටුයි ඔවුන් එක්ක එහෙම ඉද්දි. මොකද ඔවුන් කොළඹ කියලා මහා ලොකු කතන්දර කියන්නේ නැහැ. මේ ඔක්කොම කතා මේ කතාවට මම එන්න හිතුවේ හාමුදුරුවෝ මේ ලස්සන ගම පරණපට්ටිය උරුලෑවත්ත. පැමිණෙන කෙනෙක් ඇත්තටම මමත් අවුරුදු දැනට 4කට කලින් මේ පන්සල දකිද්දි මට අදාහගත නොහැකි වුණා. මෙවැනි පන්සලක් මෙවැනි අපගේ සංස්කෘතික උරුමයක් මේ තියෙනවද මේ අහල පහල කියලා. ඉතින් පැමිණෙන්න ගල්ලන්ගොල්ල මූල මහා රාජමහා විහාරයට. ඔව් මෙහෙමයි මේ විහාරස්ථානය ගැන කියනවනම් ඉතින් මට ලොකු විස්තරයක් කියන්න පුළුවන්. නමුත් මම ලේසියකට මේ වගේ දැන් මම දැන් අවුරුදු 4නේ ඇවිල්ලා මේ විහාරස්ථානයේට. ඒතකොට මම එනකොට මේ තිබූ තත්ත්වය අද වෙනකොට තිබූ තත්ත්වය අතර ලොකු පැහැදිලි වෙනසක් ඒක මම දකිනවා. පැහැදිලි වෙනසක්. නමුත් මේ ඈත අතීතයේ පිළිබඳව මම ලොකු කරුණු ගොඩක් දැනගෙන හිටියත් මම මගේ එක ගතියක් තියෙනවා මම කිසි දෙයක් එළියට දාන්නේ නැහැ. මොකද අපේ ලොකු හාමුදුරන් වහන්සේ වැඩ ඉන්නෝනේ. නේද? ඒතකොට ලොකු හාමුදුරන් වහන්සේනේ මේ ස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ. ඒතකොට මම මේ විහාරස්ථානයේ පිළිබඳව පැහැදිලි කරලා මගේ අවබෝධයෙන් කියන්න ගියොත් සමහරවිට උන්වහන්සේගේ හිත පොඩක් රිදෙන්න පුළුවන් නේ.
නේද? අපි ඒ කාගවත් හිත රිද්දන්න හොඳ නැහැනේ. ඒ නිසා බලාගෙන ඉන්න කෙනෙකුට මේ විහාරස්ථානය පිළිබඳව දැනගන්න ඕන නම් මේ විහාරස්ථානය ඇවිල්ලා නරඹලා මේ තියෙන සිද්ධාස්ථානය විශේෂයෙන් විහාරස්ථානයේ තුල තියෙන පිළිම වහන්සේලා දාකරණුන් වහන්සේ එතකොට ගලින් නිම කරන ලද චෛත්‍ය රාජයන් වහන්සේ මේ ආදි වශයෙන් අවුරුදු 150කට අධිකට එහා විහාරස්ථානයක් හැටියට ආරම්භ වුණ රහතන් වහන්සේලා වැඩ සිටි මේ ගල්ලේ. එතකොට මෙන්න මේවා නරඹලා අපේ ලොකු හාමුදුරන් වහන්සේගෙන්ම මේ පිළිබඳව විස්තර ඕන කෙනෙකුට දැනගෙන යන්නත් පුළුවන්. ඒ වගේම විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න ළමයි නිතරම ඇවිල්ලා දැන් නම් එන්නේ කොරෝනා නිසා නිතරම ඇවිල්ලා මේ විහාරස්ථානයේ සියලු විස්තර අරගෙන ඒගොල්ලන්ගේ පොත් බැඳීමට ගෙනියනවා. ඉතින් මං හිතන්නේ අනෙකුත් අයට මොකද අලුත් වේර විහාරස්ථානයේ හැදිලා අපේ ඇස කන දිව නාසය ශරීරයේ පංචේන්ද්‍රයන් පිනවන්නටම හැදෙන ලෝකයක් නේ දැන් තියෙන්නේ. අහස බලලා කන්ද උඩ නැගලා වටපිටාව බලලා සෙල්ෆි ගහලා මං එදත් කිව්වේ. ඉතින් ඒ වගේ විනෝද වෙන තැන්නේ තියෙන්නේ දැන් නිර්මාණය වෙන්නේ. නමුත් අපේ ආදි කාලේ රජවරු අපේ ආදි කාලේ ගරු ස්වාමීන් වහන්සේලා මේ අය මේ කරපු හදවතින්ම බුදුහාමුදුරුවෝ ධර්මයේ සංගරත්නය වෙනුවෙන් හදවතින්ම කරපුවා බලාගෙන එක දවසක් පාතබල වැන්දත් මං හිතන්නේ ඒක පිනාමුදුෙන් කියන්න ඕනේ. ඒ නිසා කැමැති කෙනෙකුට පිළිමතලාවට ඇවිල්ලා ගල්ලාදිනේ රජමහා විහාරය අසලින් පරණපට්ටිය පාරේ කිලෝමීටර් 2ක් විතර එනකොට උරුලෑවත්ත වට්ටප්පල කියන ලිපිනේ ගල්ලැංගොල්ල පොත්ගොල් මූල මහා විහාරයේ තියෙනවා. ඉතින් ඕන කෙනෙකුට ඇවිල්ලා සිරින අරඹලා පුරාණ පිළිම වහන්සේලා දාකරණුන් වහන්සේලා මේවා නරඹලා වන්දනාමාන කරගෙන අපේ ලොකු හාමුදුරන්ගෙන් පැහැදිලි විස්තරයක් අවබෝධයක් දැනගෙන යන්න පුළුවන්. ඒ අපේ හාමුදුරනේ. ඉතින් අර පිදිය යුත්තන් පිදීම මම හිතන්නේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ඔබ සියලු දෙනාටම ඒ වැටහෙනවා ඇති. අපි ඉදිරි වැඩසටහන් වලදී අපගේ හාමුදුරුවන් වහන්සේ සමග එළිය පහළියේ මේ පරිසරයත් එක්ක මේ ශක්තියින් එක්ක අපි ගනුදෙනු කරන විදිහ ගෙන එන්න මේ මුලාවෙන් මිදෙමු වැඩසටහන් වල. ඉතින් නැවතත් අපි කාරණාවට එමු නේද අපි හාමුදුරුවෝ. හොඳයි. තව චූටි දෙයක් කියන්න තියෙනවා. මේ අය අපේ මේ පන්සලට කියන්නේ පුංචි සිරිපාද කියලා. එහෙම කියනවා. ඉතින් එන්න. ඇවිල්ලා බලලම බලලා හොඳ නරක තේරුම් ගන්න ඕනේ. හරි දේ තේරුම් ගන්න ඕනේ. හරි දේ තේරුම් ගන්නවා. ඉතින් අපේ හාමුදුරනේ මේ අපි හිර වෙලා ඉන්නේ. අපි හිර වෙලා ඉද්දී අපේ අල්ලපු ගෙදර කට්ටියක් ඉන්නවා. නැත්තම් ටික දුරකින් තව කට්ටියක් ඉන්නවා. ඔවුන් සමහර විට අපිත් එක්ක සාපේක්ෂව අපිට වඩා මිල මුදල් අතින් වැඩි වෙන්නත් පුළුවන්. දැන් තියෙන එක ගොඩක් ලොකුම මිනුම් දණ්ඩ ඒකනේ මේ සමාජයේ තියෙන. එහෙම නැත්තම් මිල මුදල් අතින් පහළ වෙන්නත් පුළුවන්. නැත්නම් අපේ හා සමාන වෙන්නත් පුළුවන්. අපි මෙතෙක් කල කතා නොකරපු අය වෙන්නත් පුළුවන්. ඔවුන් සමග අපි කොහොමද කටයුතු කරන්නේ මේ අවස්ථාවේ? හොඳ ප්‍රශ්නයක්. විශේෂයෙන්ම දැන් ගම්බදවල නම් ඉදත් අසල්වාසීන් සමග එකමුතුකම තිබ්බා. මං හිතන්නේ අදටත් තියෙනවනේ. නමුත් අර ඔබතුමා කිව්වා වගේ ටවුන් බද ප්‍රදේශ අපි නොකියමුකෝ. ටවුන් බද ගත්තොත් එහෙම තාප්ප ගහගෙන නේද? වෙන් කරගෙන අසල්වාසී කැහැටුවක් දකින්නේ නේද? උදේට වාහනේට නැංගා හවසට ගෙදර ආවා. කවුරුත් දකින්නේ නැහැ. ආයෙත් කොටු වෙලා ඉඳලා ආයෙත් උදේට යනවා හවසට එනවා. අසල්වාසී තියා කපුටෙක්වත් දැක්කන්න පුළුවන් කාලයක් තිබ්බේ නැහැ නේද? හැබැයි දැන් තාප්ප ගහගෙන ඇතුළට වෙලා හිටියත් දැන් Taman කොටු වෙලා හිටියත් නේද? අසල්වාසියා නේද ළඟ ඉන්නේ. නේද? දැන් අපිට බලන්නකො පසුගිය කාලේ නොඑක ආකාරයේ මිනිස්සු අපි ළඟට ආවා ඒගොල්ලන්ගේ ඕනෑ උපාගම් සපුර ගන්න. වැඳගෙන න්යාවි. කණ්ඩායම් ගහිලා නේද? දැන් අද එක්කෙනෙක්වත් එනවද? නෑ. එක්කෙනෙක්වත් නැහැ නේද? කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැ නේද? අද
කාලානේ තියෙන්නේ මේ රට. කාලා තියෙන්නේ අර මිනිස්සු වැළපෙනවා, මෙහෙන් අඬනවා, මෙහෙන් දොඩනවා, බලපු තැන මොකද වෙන්නේ? මිනිස්සුන්ගේ ඇස්වල කඳුළු. එතකොට අපේ මම මෙතෙන්ද තව දෙයක් මං කිව්වට කමන්නේ නේද? කමන්නේ. අපි එදා කතා කරා මේ ලෝකේ දෙවිවරු ගැන. දැන් මම ඔය ආපු මාතෘකාවෙන් පිට යන්නේ. මේ ලෝකේ දෙවිවරු අපිට ඇහැට පේන්න ඉන්නවා කිව්වා දෙවිවරු කොටසක්. කවුද? ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ඊළඟ වෛද්‍යවරු හෙදෙනියන් නේද? මේ අය අපි කිව්වේ දෙවිවරු කියලා. දැන් දෙවිවරුන්ට මොකද වෙලා තියෙන්නේ? ඊයේ පෙරේද දකින්න ඇතිනේ. දෙවිවරු කෙලිසිලා නේද? ඒ අය විහිං කෙලිසිලා. නේද? දැන් බලන්න ඊයේ මම දැකපු දේ තමයි විශේෂ ප්‍රවෘත්ති ටික බලනවා වෙන මොකුත් නැහැ ප්‍රවෘත්ති ටික. ඉතින් මේ ප්‍රවෘත්ති විකාශයේදී මම දැක්කා එක අම්මා කෙනෙක් බෙහෙත් ගන්න යනවා. බෙහෙත් ගන්න ගිහිල්ලා තිබ්බේ කොහොමද මේ අම්මා අඬන්න කියන මොකක්ද? මම රුපියල් 1000 පොලියට අරගෙන ආවේ. ට්‍රේවිල් එකට රුපියල් 200ක් දුන්නා. නමුත් මට අද ඇවිල්ලත් මේ බෙහෙත් ගන්න බැරි වුණා. එතකොට මං එදා කිව්වේ දෙවියෝ කියන කොටස Tamanටත් යහපතක් කරනවා අනුන්ටත් යහපතක් කරනවා. එහෙනම් අද හැමෝම නෙවෙයි අපි දෙවියෝ කියපු එදා දෙවියෝ කියලා හොඳ වචනෙන් කියව කට්ටිය දැන් පෙරේතෝ තිරසන්න බවට ඊයේ පෙරේදපත් වුණා. නේද? එක්තරා කොටසක් දැන් ඔබතුමා කිව්වා දැන් බලයටයි මේ ධනයටයි තමයි මුදලටයි යට වෙලා ඉන්නේ කියලා. එහෙමනම් අපේ මේ හැමෝම සේවය කරන හැමෝම තේරුම් ගන්න ඕන අපි අද මුදලට මේ විනාශ වෙලා යන මුදලකට නේද? අද මට තියපන් හෙට නැති වෙන්න පුළුවන්. නේද? එහෙනම් මේ මුදලට යට වෙලා තමන්ගේ රැකියාව පාවලා දෙන්නේ නැතුව අනිත් කෙනාගෙන හිතලා පස්සේ ওই මිල මුදල් හදාගන්න. කෝටි ගණන් එකතු කරගන්න. නමුත් Taman රුපියලක් හරි ගන්නවා නම් එතන නිග්‍රහ නොකර එතෙන්ට ආදරෙන් කරුණාවෙන් නේද Taman කාටද මේ සේවය කරන්නේ නේද? පස්සේ ලක්ෂ ගණන් ඉල්ල ගත්තට අපිට ගමන්නේ. නමුත් ඒ අහිංසක ලෙඩා දුක වෙනුවෙන් මේ මොහොතේ සේවය කරන්න බැහැ නම් ඒ අය දෙවිවරුද කියලා අහන්නත් සිද්ධ වෙනවා. මුදලට යට වෙනානේ. එතකොට දෙවියොත් අපි කියන දෙවියොත් එහෙනම් මුදලට දැන් යටයි. ඒක තමන් කරන රැකියාවත් අමතක වෙනවා. හැමෝටම නෙවෙයි මම මේ කියන්නේ. ඒ කොටසට කියන්නේ ඒවට යොමු වෙච්ච අය තේරුම් ගයි මේ ආමුදුර මොකද්ද මේ කියන්නේ කියලා. ඒක මට නොකියන්න බෑ. ඒ නිසා තමන් පළමුවෙන්ම සේවයේ බුදුහාමුදුරුව අපිට දේශනා කරලා තියෙන කොයි වගේ දෙයක්ද? අන්‍යයන්ට පිහිට වෙන්න. ලාභයක් බලාපොරොත්තු නොවේ. අද ලාභෙටම යන්නේ. එතකොට බලන්න මේ දෙවියෝ මුදල නැත්තම් මොකද වෙන්නේ? ඔක්කොම ඉවරයි. එහෙනම් පඩියක් නැත්තම් නේද? මුදලක් වැඩි කරලා දුන්නේ නැත්තම් සියල්ල නවත්තලා ගෙදර නමුති. කොරෝනා නෙවෙයි ඊට පස්සේ මිනිස්සු එක පිට එක මැරිලා වැටුණත් බලයිද? බලන්නේ නැහැ. ඒව සමාජයක්. ඒ නිසා අපි ඒක තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. මම විශේෂයෙන්ම ගොඩාක් අනුකම්පා හිතෙනවා. ඇත්තටම දුක් වෙනවා ඊයේ පෙරේදායේ සිද්ධ වෙච්ච සිද්ධි. එතකොට ඒ ගැන මම ඔය සඳහන් කරලා මම පැහැදිලි කරලා දෙන්නේ අසල් වාසීන් එක්ක ගැමි ජීවිතය තුල එදා සුවදත්තෙන් හිටියා. නමුත් ඒ ගැමි ජීවිතය අදත් හිර වෙලා තියෙනවා. ඒ අයත් කොටු වෙලා. නමුත් අද අපට පැහැදිලිවම තේරෙනවා මොකද්ද එකට එකතු වෙන්න බෑ. එකට කතා බහ කරන්න බෑ. වෙනදා වෙල්ලි පැනල්ලේ දුවලා පැනලා සෙල්ලම් කරලා බෝල ගහපු ළමයි දිගට එකතු වෙලා කටයුතු කරන්න බෑ අද. නේද? ඒ නිසා අල්ලපු ගෙදර කෙනාට Taman අයිති විදිහට ප්‍රයෝජනෙ ගන්න මොකද්ද? දුරකථනය නේද? ළඟට වෙලා කතා කරන්න බෑනේ. දුරකථනයෙන් අපිට සුවදත්තේ රැක ගන්න පුළුවන් නේ. ඔන්න ඔය එහෙනම් දුරකථනේ හොඳ පැත්තට යොමු කර ගැනීම දැන් බැයිද කරන්නේ? පුළුවන් නේ. වැරදි පැත්තට නොයවා අපි සුවදත්තෙන් අසල්වැසියත් කතා බහ කරනවා. ඒ වගේම තාප්ප ගලවලා වැටෙන් මෙහා පැත්තේ ඉඳලා එහා පැත්තේ වැටේ සම්බන්ධ වෙලා කතා බහ කරන්න බැයිද? hina වෙන්න බැයිද? ළඟට යන්න ඕනේ නැහැ නේද? මීටර දෙකක් දුරින් ඉන්න ඕන. එහෙනම් අපිට තාප්ප දැන් පේනව නේද? එහෙනම් අසල්ලාසියවත් සම්බන්ධ කරගන්න බෑ තාප්පේ නිසානේ. පැහැදිලි නේද මම මේ කියන්නේ?
ඊයේ පෙරේද අපි සමාවෙන්න මේ ඊයේ පෙරේද ගම්වතුර ඔව් විශාල ජල ගැල්මක් ආවා ජාල ප්‍රදේශයට සහ ඒ අවඩ ප්‍රදේශවලට. මම හිතන්නේ මම පෞද්ගලිකව දන්නා කියන බොහෝ අය ජාල ප්‍රදේශයේ සිටිනවා. දැන් ඔවුන් කිව්ව කාරණයක් තමයි මම හිතන්නේ එහෙම විපතක් ඇත්තටම වෙන එක හරිම කනගාටුයි. සියලු දෙනාම ප්‍රවේශමෙන් ඉන්න ඕන. ඒ ජල ගැල්මේදී ඒවත් ඒ ගම් වතුරේදී තාප්ප සමහරක් ගෙවල් වල කඩිලා ගිහිල්ලා තියෙනවා. මගේ මිත්‍රයෝ සහ ඒ මම හරිම ළඟින් ඇසුරු කරන ඒ අය මට කියපු දේ තමයි සමහරක් කට්ටිය අපිට කතා කරලා නැහැ කවදාවත්. එයාලගේ තාප්පේ ගැලවුණාට පස්සේ එයාලා ලොකු විදිහට මේ අපිත් එක්ක මොහු වෙන්න ගත්තා. එයාලගේ ගෙදරට වතුර ආවට පස්සේ එයාලා අපිත් එක්ක කතා බහ කරන්න පටන් ගත්තා. මගේ මිත්‍රයෝ ඉන්න වුන් බෝට්ටු වල ගිහිල්ලා විවිධායට ඒ කෑම පාර්සල් දීලා මම කෝල් එකක් ගද්දී මොකද තත්ත්වය කියලා අහන්න අමිල මම ඉන්නේ මේ කෑම ටිකක් බෙදන ගම මම පස්සේ ගන්නම්. අන්න එහෙම හරි උතුම් මිත්‍රයෝ ඉන්නවා. ඒ විදිහට මිනිස්සුන්ගේ අර තිබ්බ අර එක රාමුවක තිබ්බ දේවල් ගැලවිලා මිනිස්සුත් එක්ක සහසම්බන්ධ වෙන්න ඒකත් බලන්න ස්වභාව ධර්මයේ නිදිලා තියෙන්නේ. දැන් අපි හිතනවා ඔය දැන් ඊයේ පෙරේ දාපු ඔය මේ ජල ගැලීම් වලට වඩා ඉදිරියේ දෙනවා බයින්න එපා. නැහැදලා ඉන්න අපි කවුරු. තේරෙනව නේද? තව ඉදිරියට තව මේ දරුණු විදිහට ජල ගැලීම් ඊට වඩා දේවල් සිද්ධ වෙනවා. ඒක වළක්වන්න කාටවත් බෑ. අපි ලෝකයේ හැමදේම වෙනස් කරන විද්‍යාව පුළුවන් නම් මේ ස්වභාව ධර්මයෙන් සිද්ධ වෙන දේ වෙනස් කරලා පෙන්වන්නකෝ. කාටවත් කරන්න හම්බෙන්නේ නැහැ. ඒකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. තවත් ඉදිරියට තියෙනවා. තව විනාශ ගොඩක් තියෙනවා. ඒ නිසා මේවා අපි හොඳට අඳුරගෙන ධර්මයේ තුලින් ජීවත් වෙන්න ඕනේ. ඒකම තමයි මගේ එකම වචනේ මොකක්ද? ධර්මයේ තුලින්මයි ජීවිතේ ජය ගන්න ඕනේ. ධර්මයේ තුලමයි හැසිරෙන්න ඕනේ මේ කාලය තුල. නැත්තම් විනාශයි. ඒ එකම අපි ආපු මාතෘකාවට මම ඔය කියන්න ගියේ දැන් තාප්ප වැටකොටු අයින් කරගන්න. නේද? දැන් අර ඔබතුමා ඉස්සෙල්ලා කිව්වා සමහර අයට ධනෙ තියෙනවා සමහර අයට නැති බැරිය ඉන්නවා. බලන්න අද එදා වේල කුලිය කරගෙන ජීවත් වෙන මිනිස්සුන්ට අද මොකද වෙලා තියෙන්නේ? පව් ඇත්තරම පව් දුකයි. මට කෝටි ගණන් දිවන මං ගිහින් බෙදනවා. නේද? කළගුණ දැක්කීමක් නෙවෙයි. මම හිතන්නේ අපේ හාමුදුරුවෝ එහෙම දැනට කරනවා. මේ මිනිස්සුන්ට එහෙම ලබා දෙනවා. පුළුවන් විදිහට කරනවා. එතකොට නමුත් තියෙන අයට මම මේ අඬකතා කියන්නේ අඬ මම මේ කියන්නේ මොකද්ද? අල්ලපු වැටේ අසල් වාසියට දැන් සලකන්නේ. මේ වෙලාවේ සලකුවේ නැත්නම් ඔයාගේ අසල් වාසිකමෙන් වැඩන්නේ. ඔයාගේ ඥාතිත්වයෙන් වැඩන්නේ. මනුස්සකමෙන් වැඩන්නේ. බෞද්ධකමෙන් වැඩක් නැහැ. නේද? එදා අවුරුදු 2-3කට කලින් අපි පිටිපස්සේ ආපු කිසි කෙනෙක් මං කිව්වනේ දැන් එන්නේ නැහැ කියලා. දැන් මේ මිනිස්සු ඇවිල්ලා මේ නැති බැරි ඒවා හොයලා බලලා ගෙවල් ගානේ ඇවිල්ලා අඩු ගානේ මේ සලාග හැන්දක් මොන හරි දීලා යන්න නේද? සීනිත් ඒකවල ටිකක් දෙන්න බැයි නම් ඒ අපෙන් ඇවිල්ලා වැඳ ගත්ත මිනිස්සුන්ගෙන් වැඩක් තියෙනවද? මම හාමුදුරනේ දැන් සමාජ හාමුදුරනේ මම අහනවා දිනේ කොහොම ජනතාව නියෝජනය කරන පිරිසක් ඒ දෙතුන් දෙනෙක්ගෙන් මම අහන ඇයි ඔබතුමාලා නැත්තේ? බෑනේ අපිට අර පක්ෂයෙන් එතකොට මෙහෙම කියනවනේ. අපි තනියම කියමු. මම කියන්නේ මනුස්සකම වෙන්න පක්ෂයක් වැදගත්. ඒවනිකම් බොරු කතා. ඒවා බොරු කතා නේද? මොකද පක්ෂ පාට ભેදයක් අවශ්‍ය නැහැ මේ සලකන්න නැති බැරි වෙලාවට දුකකට පිට වෙන්න එදා එන්න පුළුවන් නම් අද ඇවිල්ලා කරන්න බෑද? අර ඔවුන්ගේ ප්‍රචාරණ වැඩ කටයුතු වලට දිනකට ලක්ෂ ගණන් වියදම් වුණ අවස්ථා තියෙනවා. ඒක මේ බලාගෙන ඉන්න සියලු දෙනාම සාක්ෂි. ඒවා ඇත්ත කතා. ඉතින් එහෙම තියාගෙන මේ විදි අවස්ථාවක කිසිම කෙනෙක් නැහැ. අන්ත අසරණ වෙලා ඉන්නවා. ඇත්තටම දුකයි. ඒකයි කිව්වේ මට කෝටි ගණන් දිවන මං ගිහින් දෙනවා ඔක්කොම. මං දෙනවා. නමුත් දැන් කරන්න පුළුවන් එකම දෙයක් තියෙනවා. මොකක්ද? අපි හැමෝටම එක වගේ නැති නිසා තියෙන අසල්වැසියට උදව් කරන්න නැහැ. ආමුදුරෝ නමක් හැටියට මං කියන්නේ මේ. මොකක්ද? Tamanට වැඩිපුර තියෙනවා නම් ඒ කොටසක් දැන් අසල්වාසියට දෙන්න අන්න සුවදත්වය ඇති වෙයි. ඒක තමයි දැන් කළ යුත්තේ. මේ ස්වභාව ධර්මයෙන් දීලා තියෙනවා. Tamanට තියෙනවා නම් අනිත් කෙනාට දෙන්න. ඒ වගේම තමයි ලෙඩක් දුකක් වෙච්ච ගමන් දැන් කොරෝනා සංජන සීමා කියලා බලන්නත් බෑනේ. ඒ වෙලාවට
පුළුවන් තරම් ආරක්ෂක විධි විධාන රජයේවට අනුගත වෙලා ඒවට උදව් උපකාර කරන්නත් ඕන. නැත්නම් ඒ අය තනි වෙනවා. අපි අර කිව්වේ කුටුම්බය තුල ඇති වෙන දුක් ගැනවිලි මානසිකත්වයේ ආතතිය තව තවත් වැඩි වෙලා මිනිස්සු අසහනයටපත් වෙනවා. ඒ නිසා කරන්න පුළුවන් උදව්ව කරන එක තමයි අසල්වාසීන් සමග සුහදත්වයෙන් දැන් ඉඳ තියෙන එකම ක්‍රමය. තියෙන මතභේද අයින් කරන්න ඕනේ. දැන් බලන්න සමහර පවුල්වල අයියට තියෙනවා කෝටි ගණන්. මල්ලි පාරෙන් ගා කරනවා. එදා කුලී වේල කන්නේ. ඒත් ඒ යාට අද නැති බැරි වෙලාවේ තවත් අර අයියාගේ ඔළුව තාම පැහැදිලා නැහැනේ මගේ මල්ලි අද දුක් විඳිනවා මං කීයක් හරි දෙන්න ඕන කියලා. අරයක් තවත් සැපෙන් දිනවා. නේද? ඉතින් ඒ නිසා ස්වභාව ධර්මයෙන් දීලා තියෙනවා නැති බැරියට පිහිට වෙන්න අවස්ථාවක් අපේ ස්වභාව ධර්මයෙන් දීලා තියෙනවා. පුළුවන් නම් උදව් කරලා මේ කොරෝනා වලින් බේරියලා කියලා එකක් දීලා තියෙනවා. එන අසල්වාසීත් එක සුවහදාත්වයෙන් අද ජීවත් වෙන්න පුළුවන් වෙනදට වඩා කොහොමද කළ යුත්තේ? තියෙන කෙනා අසල්වාසියට පුළුවන් තරම් උදව් උපකාර කරලා ඒ ගොඩ අරගෙන සුවහදත්වයෙන් ජීවත් වෙන්න දුර ඉඳලා කටයුතු කරන්න පුළුවන්. එතකොට ඉදිරි අනාගතයේ ඒ අසල්වාසීන්ගෙන් වැඩි වේලපත් වෙන දූ දරුවන් ඉන්නවා. ඒ අය ඒව උදව් උපමා කරගෙන ඒ අයගේ අනාගතය කොහොමද වෙන්නේ? වෛරය ඇති වෙයිද? ක්‍රෝධය ඇති වෙයිද? නේද? මේවා නැතුව ඒ අය ඊටාම සමගියෙන් ජීවිතය ගැන අවබෝධයෙන් ඉදිරියට ගෙනියනවා. ඒ නිසා සුවදත්තේ තුල අසල්වාසිය සමග දැන් කළ යුතු එකම දේ තමයි හුවමාරුව. හුවමාරුව මොනවද? කෑම බීම, ඇඳුම් පැළඳුම්, වචන, සිනහව නේද? මේ තුල අපි කරන්න ස්වභාව ධර්මය අපට උදව් කරයි. ඉතින් අපි හාමුදුරනේ මේ බොහොමත්ම පින් අපගේ බලාගෙන ඉන්න මේ පිනැත්තන් මේ පිරිසට මෙහිම ඔවදන් අනුශාසනා ලබා දෙනවට මේ වැඩසටහන මෙහිම දිගටම මෙහිම කරගෙන ඒමට ඔබ වහන්සේගේ ඒ තියෙන දැනුම ඒක හරි මාර ලොකු අපසරයක තියෙනවා. මගේ වචනෙන් කියන හරිම විශාල අපසරයක තියෙනවා. මම චුට්ටක් කමෙන්ට් ටික කියවන්නම් අපේ හාමුදුරනේ. අද මේ තාක්ෂණික දෝෂ සහ කිහිපයක් මගහැරවාගෙන තමයි මේ සියලුම දේවල් කරන්නේ. උමේෂ් දිසානායක ඇය මුලින්ම තෙරුවන් සරණ අපේ හාමුදුරනේ කියන මම හිතන්නේ දැන් කිහිප වෙලාව ගිහිල්ලා මේ කමෙන්ට්ස් ටික වැටෙද්දි සරත් කුමාර අයියා බලාගෙන ඉන්නවා. සංජන සේනානායක බලාගෙන ඉන්නවා. ඉරෝෂන් සිසිරත්න බලාගෙන ඉන්නවා. පැතුම් දර්ශන කොහොමද බලාගෙන ඉන්නවා. පමෝද මල්ලි බලාගෙන ඉන්නවා. කොහොමද මල්ලි ප්‍රවේශ වෙන්නේද? ඒ වගේම ධනංජය තලගුණේ මල්ලි බලාගෙන ඉන්නවා. දක්ෂ සංගීත ශිල්පියෙක් සංක පෙරේරා බලාගෙන ඉන්නවා. ඔන්න ඔහු දක්ෂ රැප් ගායකයෙක්. ඔහුත් බලාගෙන ඉන්නවා. සඳුන් තාරක බලාගෙන ඉන්නවා. අශේන් මිත්‍ර අශේන් අවුරුදු 12කට විතර කලින් හරි අපූර්ව මිත්‍රත්වයක් බැඳුණා ඔහුගේ ගීතයක් නිසා මට. ඔහු බලාගෙන ඉන්නවා. අමිල රුවන් අයියා බලාගෙන ඉන්නවා. ගතින් ගෙදරට කොටු වුණත් සිතින් නිදහස් වෙන්න හාමුදුරනේ මොනවද කරන්න ඕන කියලා උමේෂ් දිසානායක අය අහනවා. ගතින් ගෙදරට කොටු වුණත් සිතින් නිදහස් වෙන්න හාමුදුරනේ මොනවද කරන්න ඕන කියලා. කතා කරමු අපි හාමුදුරනේ. හිමේෂ් ජයරත්න දක්ෂ ගායන ශිල්පියෙක්. ඔන්න ඔහු බලාගෙන ඉන්න අපේ රාව ටීම් එකේ. හෂාන්ත සිල්වා බලාගෙන ඉන්නවා. මధు තිලකරත්න අපි සමග සැමදාම ඉන්නවා. ඒ වගේම මහනුවර මේ පිළිමතලා ප්‍රදේශයේ ආවට මොනවා හරි කෑමක් කියන්නේ ඔය ඉදියප් සහ ඒහා සමාන මම මේ කෙලින්ම කතා කරන්නේ මේ ඉන්න මේව සම්බන්ධ කරගන්න විශාල සම්බන්ධතා ගණනාවක් තියෙනවා. මම හිතන්නේ ඒ දැනට පිළිමතලාව අවට හෝ යම්කිසි තැනකට ජංගම ආහාරات ලැබෙන්නේ නැත්නම් මේව සම්බන්ධ කරගන්න ඒ සියලුම කටයුතු සහ සම්බන්ධ කරලා දෙයි. එවැනි ආහාර ජංගම රත සඳහා තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ කියලා ඇය කියනවා. ඒ වගේම තරිඳු කාංචන සමරකෝන් සිමි රස්ට්වෙල් මල්ලි බලාගෙන උදිත රත්නායක දක්ෂ නිර්මාණ ශිල්පියෙක් සංගීත ඔන්න ඔහුත් බලාගෙන ඉන්නවා. සුපුන් අයියා මගේ ගුරුතුමා
බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි එවන් අයියා බලාගෙන දක්ෂ භජන් ගායන ශිල්පියෙක්. ඒ වගේම ඉරා රණසිංහ බලාගෙන ඉන්නවා. තුෂාන් ජයවිරත් බලාගෙන. ඉතින් මේ ඉන්නේ අපේ පවුලක් වගේ දැන් මේ සියලු දෙනාම අපේ වලට එකතු වෙලා ඔව් ඉතින් අපි ගොඩක් සතුටුයි. ඇත්තටම මට ගොඩක් සතුටුයි. මොකද මං කිව්වේ කෙනෙක් හරි මේ වැඩසටහන වලට සම්බන්ධ වෙලා යම් දෙයක් අපෙන් දැනුම අවබෝධ කරගෙන ඕගොල්ලන්ගේ දැනුමත් ඒකට එකතු කරගෙන ජීවිතේ තවත් අඩියක් ඉදිරියට තියන්න පුළුවන් නම් ඒක තමයි අපි මේ වෑයමේ බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඉතින් හැමෝටම මම ආශිර්වාද කරනවා ඉදිරි වැඩසටහන් වලට සම්බන්ධ වෙලා තමන්ගේ ජීවිතය පිවිදරන්නේ සත්‍ය බලයෙන්ම ජීවිතය ජය ගන්න මේ වගේ වැඩසටහන් වලින් යම් පිටුවහලක් ඇති කරගන්න කියලා. ඉතින් ඊළඟ ප්‍රශ්නේ අයාව ප්‍රශ්නේ තියෙනවා. නමුත් ඒක අපිට මම හිතන්නේ පිළිතුරක් හම්බෙන්න ඇති. අපි කිව්ව කතාවලින් නම් ඉස්සලා සාකච්ඡාවෙන් ගොඩාක් දුරට මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති. මොකද එක තැනක අපි කයින් කොටු වෙලා හිටියත් නේද? මනසින් අපි කොහොමද ඉන්න ඕන කියන එකනේ අපි දැන් ඒකට තමයි කිව්වේ. පැහැදිලි කරලා දුන්නේ. තවත් ඕකට අපිට පුළුවන් මේ එකතු කරගන්න නේ. අපි හිතන්නේ කමෙන්ට් එක දැම්මේ ටික වෙලාවකට කලින්. ඒ නිසා අපි ඒතකොට අපි දැන් බුද්ධියෙන් හිතුවොත් උගච්චම එකක් බුද්ධිය එකක් නේ. උගච්චම අපිට විශ්වවිද්‍යාලය ජනමාධ්‍ය පුවත්පත් නේද හොඳ ගුරුවරු ගිහිල්ලා අපිට උගච්චම ගන්න පුළුවන් නේ. බුද්ධිය ගන්න බෑනේ. බුද්ධිය තමන්ගේ නුවණින් මෙන්න ඕන දෙයක්. අවබෝධය තුලින් මෙන්න ඕන දෙයක් නේ. නේද? ඒක ජන්මෙන් මෙන්න ඕන. ඒක සසරින් එන්න ඕන. ඒ සසරින් ආපු දේ මේ ආත්මේ වැඩි කරගන්න ඕන. ඒකට වැඩ පිළිවෙල අපි සකස් කරගන්න ඕන බුද්ධිය හදාගන්න. එහෙම නැතුව බෑ. ඉතින් ඒ නිසා අපි බුද්ධියෙන් හිතුවොත් අපිට ගෙදර ඉඳලා විනෝද වෙන්න බැරි නෑනේ. විනෝද වෙන්න කියන්නේ මේ අද කාලේ මේ බෝතලයක් අරගෙන නේද? ඒක කටේ හලාගෙන නේද? කුඩු ගංජා ගහලා විනෝද වෙන එක නෙවෙයි. නේද? අපිට hina වෙන්න බෑද? ඒක විනෝදයක්. නේද? ලස්සන මේරි කාටවත් හිතරි දෙන්නේ නැති වෙන්න අනිත් අයටත් හිතේ සතුටක් දෙන්න ඕන ලස්සන වචනයක් කියලා අපිට. නේද? එතකොට අපිට අතීතේ තිබ්බ මිහිරි දෙයක් අපේ හිතට අරගෙන සතුටු වෙන්න බෑද අපිට? එදාදී අද කරගන්න බැරි වුණාට මනසින් අපිට සතුටු වෙන්න පුළුවන්. එතකොට ඊට අමතරව ගෙදර අය එකට එකතු වෙලා දුර ඉඳලා පොඩි පොඩි සෙල්ලම් තියනවා කරන්න බැයි. ඒ ආරක්ෂා විධි හදාගෙන හැබැයි ඒක අපි කිව්වට මේ එකට බෝල ගහන්න එකට දාන් අදින්න කියනවා නේ සිංහල ක්‍රීඩා කොච්චර තියෙනවද නේ? මම අපේ හාමුදුරුවෝ ඉස්සෙල්ලා කියද්දි මට මේ දේශනා කරද්දි මට මතක් වුණේ අපේ හාමුදුරුවෝ අනේකාට උදව් ගනුදෙනු අපේ සංඝ චාරිත්‍ර ගනුදෙනු ඒවා දැන් තමයි අපිට ක්‍රියාත්මක කරන ස්වභාව ධර්මයේ මේ දීලා තියෙන්නේ. දැන් හැදෙන්න දීලා තියෙන්නේ. තව දැන් මම මෙතෙන් එකතු කරන්න. එදා බුදුහාමුදුරුවෝ රම්ම්‍ය සුරම්ම්‍ය සුභ මාලිගා 3යි. නේද? එතකොට තමන්ගේ යසෝදරා දේවී රාහුල කුමාරයා සුද්ධෝදන රජතුමා රජකම නේද? සක්විති රජකම ලැබෙන්න තිබ්බේ. මේ සියල්ල තමන්ගේ ඥාති පිරිස නේද? සියලු දේවල් අයින් කරලා කොහාටද ගියේ? විමුක්තිය වන හුදකලා බවට පත් වුණේ. වනයේට ගියේ වැඩියනේ. හුදකලා බවට පත් වුණා. දැන් අද කාලේ මොකද කරන්නේ? දැන් ඉස්සෙල්ලා ඔබතුමා කියන ටවුන් බදේනවා ගමේ කට්ටිය. එතන ගිහින් එක්ස්ප්‍රෙස් වෙනවා. නේද? එතන එක්ස්ප්‍රෙස් වෙනවා. එක්ස්ප්‍රෙස් වෙලා මොකද කරන්නේ? දැන් භාවනා කරන්නත් කොහටද යන්නේ? එන්න වෙනවා. අර ලක්ෂරි කියලා නමක් තමයි උදේ භාවනා කරන්න යන්නේ එකට. නේද? එකට තමයි භාවනා කරන්න අපි කට්ටිය කැමති. ගහක් ළඟට ගිහිල්ලා මේ ස්වභාව ධර්මයේ රස විඳලා හුදකලා බවට පත් වෙලා තනි වෙලා භාවනා කරන්න කැමති නෑනේ. අත්වැල් බැඳගෙන දෙන්න තුන් දෙනා එක්ක වෙලා පෝලිං ගෑහිලා හිර වෙලා ශබ්ද බද්ද වැඩි දැනක නේද? ඒ තැන් වල ගිහින් ටවුම් බද එහෙම කියලානේ දැන් භාවනාවත් ඒකත් විලාසිතාවක් කියලානේ. එහෙනම් හුදකලා බවටයි බුදුහාම දෙයන්නේ කිව්වේ. ගම්මානෙට යන්න. ගම්මානෙන් වනාන්තරයට යන්න. නේද? වනාන්තරෙන් අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුඤ්ඤාගාරගතව හිස්තැනකට යන්න රුකක් මුලට යන්න. ඉතින් මේ වගේ තැනකට ගිහින් Taman තනි වෙලා ඉඳලා මොකද කරන්න ඕන? මේ නිසිමඟ හොයන බුද්ධිය හොයන්න ආධ්‍යාත්මය දිනු කරන්න. එතන සැනසීම. ගෙදර ඉඳලා මොකද කරන්න ඕන?
සැනසීම තියෙන තමා තුළමයි. ඔය භෞතික වශයෙන් අපිට පේන්න තියෙන මිල මුදල් යාන වාහන මං සත්‍ය දෙයක් කියන්නද මේ වෙලාවේ. අපේ පන්සලට ආව ලස්සන වාහනයක්. දැන් ලස්සනයි කියන වාහන තියෙනවනේ. අදිසුඛෝභෝගී වාහනය. දැන් ඇවිල්ලා මේ මහත්තයා අපි ලොකු හම්දුවේ හිටියේ නැහැ. මාත් එක්ක මේ මහත්තයාලා කතා කරා. කතා කරලා මං ඉතින් අර වාහනේ ගැන මට අදාළ නැහැ. නමුත් මේ මහත්තයා හිතලා මට වාහනේ ගැන කතා කරා. කොහොමද කිව්වේ? හාමුදුරනේ මේ වාහනේ හොඳයි නේද? මං කිව්වා මම නම් කොහොමදත් ඔබතුමාට හොඳ නම් එච්චරයි. නේද? අපේ හිතනේ බලපන්නේ. මම නම් දන්නේ හොඳද නරකද කියන වාහනේ පිළිබඳ මට අවබෝධයක් නැහැ. හැබැයි ඔබතුමාට හොඳ නම් ප්‍රශ්නයක් නැහැ. ඕ හාමුදුරනේ මේක මෙච්චර ගානක් වුණා. ලක්ෂ 80ක් විතර වුණා. ඔවුන්ගේ මුදල. ඉතින් මේ මං හරි ආදරෙයි ඔබට වාහනේට. ඈ ඉතින් මෙයා මෙහෙම කියලා ඒක වර්ණනා කරා. උන් අපේ මිනිස්සුන්ගේ වැරදි මම මේ කියන්නේ. ඒතකොට මේක වර්ණනා කරලා මෙයා වටපිටාවේ පන්සල බලන්න ගියා. දැන් මං අර වාහනේ මං එතන නැවතිලා දැන් මං මෙයා මේ කිව්ව ලස්සන මොකක්ද මේ වාහනේ මං බලන් ඉන්නවා. අදිසුඛෝභෝගී වචනේ හැටියට. ඊට පස්සේ මං S2 පියාගෙන මේ කාර් එක නිර්මාණය කරගත්තා. දැන් මගේ හිතේ. මං එතන කරපු එකම දේ. මේ සත්‍ය දෙයක්. මේක නිර්මාණය කරලා ඊට පස්සේ මේ දැන් මම දැකපු රූපේ තියෙනවනේ කාර් එක වාහනේ මේක මං හිතේ නිර්මාණය කරගෙන මං දැන් මේකේ මොකද කරන්නේ? ක්‍රෝධ දෙක ගැලෙව්වා. කොහෙන්ද ගලවන්නේ? මනසේ. ඊට පස්සේ සුක්කානම ගැලෙව්වා. ඉස්සර අර බෆර් අනම්මනන්ත ලයිට් ඔක්කොම ගැලෙව්වා. උඩ වහලෙත් ගැලෙව්වා. ඊළඟට මොකද කරන්නේ? ඇතුලේ තියෙන සීට් ටිකත් ගලවලා පැත්තකට දැම්මා. දැන් ඔය ටික ඔක්කොම ගලවලා දාපුවා දැන් ගොඩවල් දැන් වල තියෙනවා. කොහොමද? මම මනසින් දකිනවා මොකක්ද? එක තැනක තියෙනවා ටයර් ගොඩක්. තව තැනක තහඩු ගොඩක් තියෙනවා. තව තැනක මේ කුෂන් කරපු ඔය එක මෙට්ට වගේ කෑලි තියෙනවා. නේද? ඉතින් මේ වගේ ගොඩවල් දැන් මම දකිනවා. දැන් මං ඊට පස්සේ හිතනවා කෝ කාර් එක. දැන් එතන කාර් එකක් තියෙනවද? ඇත්තටම එතන කාර් එකක් නෑ. කාර් එකක් නෙමෙයි එතන තිබ්බේ මොකද්ද? පඨවියාපෝ තේජෝ වායෝ සතර මහා ධාතුන් එකට එකතු කරගත්ත මනුස්සයා විද්‍යාවෙන් දියුණුවයි කියලා හදාගත්ත යම් නිර්මාණයක් එතන තියෙන්නේ. ওই නිර්මාණය වර්ණනා කර රස කර බල ඉඳලා හරියයිද? ඕක කියලා ඩෝම් ගාලා කොහෙද හැප්පුණා? කෑලි ටික අර මං කිව්ව විදිහට විදික් කරලා යන්නේ නැද්ද? ඒතකොට කාර් එකක් තියෙනවද? තමන්ගේ ජීවිතෙත් ඉවරයි. ඉතින් අපි මෝඩ මිනිස්සු මම මේ කියන්නේ නේද? ධර්මයේ තුලින් හැමදේම බලද්ද. ඒක මං ඉදච්චි එකයි ලස්සන ගෙයක් දොරක් හදන්න, ඊට පස්සේ වාහනයක් ගන්න, සුඛෝභෝගී ජීවිතයක් ගත කරන්න නේද? නමුත් ඒක වර්ණනා කර අපි වගේ හාමුදුරුවෝත් එක්කත් ඒක වර්ණනා කරනවා ඇවිල්ලා. කොච්චර නින්දිතද? අපි සියල්ල එපා කියලා අතාරිනවා. අපිව තව ඉතින් අදින්න බලනවා. කොච්චර නින්දිතද නේ? ඒතකොට මං කියන්නේ ඒවා ගන්න ඒවා සැපෙන්නේ හැබැයි ඒක අනිත්‍ය දකින්න. මං දෙකපි දේ තමයි මං කිව්වේ. මං අන්තිමට බලලා මං ඊට පස්සේ මහත්තයා ආවට පස්සේ කිව්වා මං එව මහත්තයා යන්නද කියලා. ආයි වෙලාවක එන්නම්කෝ මහත්තයා මං නම් ගම් කියන්න හොඳ නැහැනේ. ආවෙන වෙලාවක එන්නම් කිව්වා. ඊට පස්සේ මං යනකොට කිව්වා මහත්තයා සියලු දේ අනිත්‍යයි කිව්වා. එච්චරයි මං කිව්වේ. සියලු දේ අනිත්‍යයි. ඔබතුමා මෙතන ලස්සනයි කියන මං කාර් එක මගේ ළඟ නැහැ කිව්වා. මෙයා කල්පනා කරා. ඊට පස්සේ ගා ඔබතුමාට මම ওই කිව්ව දේ තේරෙන්නේ නැති වෙයි. මං කිව්ව දේ එක විනාඩි 5ක එක තැන ඉඳලා කල්පනා කරලා බලන්න එතකොට තේරෙයි කිව්වා. මොනවා හරි ගැටලුවක් තිබුණා මගෙන් අහන්න කිව්වා. නමුත් තව වෙනකන් ඇහුවේ නෑ. මාසයක් දෙකක් වුණා. තව වෙනකන් ඇහුවේ නෑ. නමුත් මම මේ කියන්නේ මොකක්ද? හැම දෙයක්ම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ත්‍රිලක්ෂණයට යටත්. ඒ නිසා අපි ඔය දැන් අර දුවක් අහපු ප්‍රශ්නේනේ මේ ගත්තේ අපි මේ. ඒ නිසා මානසික සතුට කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි, හිතේ සැනසීමනේ. හිතේ සැනසීම. ඒ හිතේ සැනසීම ඔය කියන භෞතික දේවල් වලින් අපිට හොයන්න බෑ. තමන් මෙතෙක් කල් එකතු කරගත්ත දේවල් වලින් හොයන්න බෑ. අපි වයසට යනවා ටිකෙන් ටික. ඔය දැන් ලස්සනයි කියන හැමෝම තරුණයි ඉන්නෝනේ. අපි ලස්සනයි කියලා මම නෝ කිසි දෙයක ලස්සනක් දකින්නේ නැහැ. කිසිම දෙයක නැහැ. අර කාර් එක වගේ තමයි මම ඕගොල්ලන්ගේ රූප දකින්නේ. කොහොමද?
කොණ්ඩේ ටික ගලවලා දානවා, දත් ටික පැත්තකට දානවා, නාසය ගලවලා දානවා, ඇස් දෙක ගලවලා දානවා, ඊළඟට මේ බඩ බොකු වල මේ ඔක්කොම එළියට දාගන්නවා, අත් කකුල් ගලවලා පැත්තකට දානවා නේද? නියපොතු ටික ගලවලා දානවා, ආම ගලවලා දාලා ගොඩකට දාපුවාම ඔයාලා මෙතන නැහැ. ඉන්නවද? අපි ඔය ලස්සනයි කියලා මෙතෙක් බදාගත්ත කිසි කෙනෙක් ඉන්නවද? බොරු දෙයක්, නාම රූප කොටස් දෙයක් තියෙන මේ ධර්මයේ පැත්තේ. ඒ නිසා මම මේ දුවට කියන්නේ මොකක්ද? මානසික සතුට කියන්නේ ධර්මයේ තුලින් හැමදේම දකින්න. නේද? අපි කොටු වෙලා ඉන්න එකත් මානසික සතුටක් බවට හිතන්නේ. කොටු වීම තියෙනවනේ. දැන් මම මේ උදකලා බවට කවුරුන් නැතුව මේ කුටි ඇතුළට වෙලා පැය ගණන් භාවනා කරනකොට මං තනි වෙලානේ. නේද? ඒතකොට මේ තනිවීම තුළ මම දුකක්ද විඳින්නේ? ධර්මයේ තුලින් සතුටක් හොයනවා. අන්න එහෙම වැඩපිළිවෙලක් සකස් කරගත්තොත් නම් ජීවිතේ ජය ගන්නවා මෙලොවත් එලොවත් දෙකම. මට කෙටිම උත්තරේ ඒක තමයි කොහොමද කොටු වෙලා නැහැ අපි මනසින් කොටු වෙලා ඉන්නේ. අර මං කාර් එක කිව්වේ මනසින් කාර් එක මගේ කියලා හදාගෙන. නමුත් හරියට බැලුවොත් කාර් එක කියලා මගේ දෙයක් නැහැ. මගේ කියලා දෙයක් නැහැ. එතකොට එහෙනම් කොටු වීමත් මගේ ළඟ නැහැ. කොහෙද මේ කොටු වීම තියෙන්නේ? මනසේ. දැන් අද අපි ගෙදරට හිර වෙලා කියලා හිතුවට හිරවීමක් නෑ එතන. ඇයි ඒ? මනසින් අපි හිතනවා හිර වෙලා ඉන්නවා කියලා. මේ මනසින් හිර වෙලා ඉන්නවා කියන කයින් කරන්න. අපි නිදහස් කියලා හිතන්න. පෙරට වඩා ගෙදර ඉන්නවා කියන නිදහස්ද? පිළිගන්නවද? සමාජයට වඩා ඒ කියන්නේ බුදුහාමුදුරු උපමා කරලා මං කිව්වේ. බෝසත්යන් වහන්සේ ගිහි අතැල්ලා වනාන්තර ගතුනේ. පස්සක තවසන් තමයි හිටියා. නේද? ඒ වගේ දැන් ගෙදෙට්ට වෙලා ඉන්න. නේද? ඒකල සැනසීම හොයන්න එතන. එතන සැනසීම හරියට දැන් සතුටින් හදාගත්ත ගමන් ධර්මයේ තුලින් අන්න හෙට අනිත් අපිට නිදහසක් ලැබෙයි. දැම්මනේ තව කාලයක් යනවා බය වෙන්න එපා. තව විඳවන්න තියෙනවා. ඒ විඳවලා ඉවරලා ලස්සන කාලයක් යන් එදාට පියාසර කරන්න පුළුවන් සතුටින් ඉඳිවිලා. ඉතින් එදාට පියාසර කරන්න පුළුවන් සතුටින් ඉගිල්ලිලා. මම ඇත්තටම මගේ හදවතින්ම මම සතුටු වෙනවා අපේ හාමුදුරන් සමග මෙවැනි සාකච්ඡාවක් ඔබ සියලු දෙනා ඉදිරියේ මෙලෙස දිගහැරීමට පුළුවන් වීම ගැන. අපේ හාමුදුරනේ දැන් කොරෝනා නිසා සියලු දෙනාම මේ පවුල ගැනනේ කතා කරන්නේ. මේ එතකොට අපිට ඔන්න පාරේ යද්දි සද්දයක් ඇහෙනවා. මොකක් හරි ඒ ශබ්දවලට දාලා තියෙන්නේ දැන් ඈත ටිකක් අතීතයේ යුරෝපයේ සහ ඒ හිටපු සංගීතවේදියන්ගේ නාද ඛණ්ඩ අරගෙන මේ ජංගම කැම රතවල දාගෙන ජංගම රතවල කැම දාගෙන ඔන්න පාරේ යනවා. ඉතින් අපේ ගෙවල් වල ඉන්න කට්ටිය දුවගෙන ගිහිල්ලා මේ කැම ගන්නවා. නමුත් අද වෙනකන් ඒක ලොකු වාසනාවක්. මේ කිසිම කෙනෙක්ගේ මේ කැම බෙදා හරින ඒ කිසිම දෙයක් වසක් විසක් නොවේ. ඒ හැමදේම හරි ප්‍රමිතියට හදලා තියෙන දේවල්. නමුත් අපේ හාමුදුරනේ අපි ඇයි අපිට බැරි මේ ගෙදර තියෙන වගා කරන්න මොනවා හරි එහෙම දෙයක් මේ පළතුරක් ගැන නැත්නම් මේ ගෙදර තියෙන දෙයක් මට මතකයි ගිය අවුරුද්දේ මේ කොරෝනා අවධියේදී මේ ශ්‍රී ලංකාවේ රජයෙන්ම විවිධ සැලසුම් කරා නිවෙස්වල ගෙවල් වතුවල මේ නොයෙකුත් භෝග හදන්න. නමුත් අද තත්ත්වය සම්පූර්ණ වෙනස් වෙලා ගිය අවධියට වඩා මේ දැන් තියෙන තත්ත්වය. ඒ නිසා මොවුන් පුරුදු වෙලා ඉන්නවා හැම වෙලාවෙම ෂණිකව ගිහිල්ලා දෙයක් අල්ලා ගැනීම. මම ඒකේ වැරද්දක් නෙමෙයි කියන්නේ අපේ හාමුදුරනේ මේ මොවුන්ට පුළුවන් ද ගුණාත්මක භාවයෙන් හෙබි ඒ සියලු දේවල්ම රැස් කරන්න. ගෙදරනේ ඉඳන් පවුලේ ඉන්න නිසා. ඒකත් හොඳ ප්‍රශ්නයක් නේ. අද කාලේදී හොඳ ප්‍රශ්නයක්. මෙතෙන්දී අපි ඒ කටයුතු කරන කිසියම් කෙනෙකුට මේ වචනයක් වරද්දක් වෙනවා නම් ඇත්තටම අපි කනගාටු වෙනවා. නමුත් මේ මම හිතනවා අපි ඒව හැමදේම නිදොස් කරලා දීමනේ අපේ යුතුකම නේද? ඒගොල්ලන්ට පුළුවන් නිසි විදිහට ඕන වැඩ පිළිවෙලක් සකස් කරගෙන තමන්ගේ වෙලෙන්දාම් කරගන්න. මට මේ ඔගේ ලොකුම ප්‍රශ්නේ තමයි අපේ හාමුදුරනේ මේ යම් තැන්වල මම පෞද්ගලික මට ආරංචි වුණා මම ඇත්තටම මම දන්න දේවල් මම මේ කතා කරන වචනයක් ගන්න මම වගකීමෙන් මේ කතා කරන්නේ. පාන් සහ ඒ සමහර දේවල් වල
ඒවා හොඳට කලවම් මිශ්‍ර කරන්න මොවුන්ට තියෙන හදිසියට මොවුන් කකුලෙන් පාගනවා ඔය විදිහට කතාන්දර මේමයි ඕකට දෙන්න තියෙන එකම පිළිතුර මට මේක. තේරෙනව නේද? අද හුදකලා බවට පත් කරලා අපි ඉන්නේ. ඒ හුදකලා භවය තුල අපි සංචලනසීම ඇති කරලා කෑම බීම පුළුවන් තරම් නවත්තලා නේද? වෙනදා සුඛෝපභෝගී විදියට ජීවිතේ ගත ආහාර දැන් නවත්තලා පරිසරයේ තුලින්ම කෑම ටික සපය ගන්න කියලා ගෙදර ඉඳලා දැන් දීලා තියෙන පණිවිඩය ස්වභාව ධර්මයේ. කරන අය ඔය කරපු දේ. ඒවට අපිට ගුණදොස් කියන්න බෑ. මොකද ඒකට හේතුව තමයි තව කෙනෙක්ගේ මං නිතරම කියන්නේ හිත රිදවන්න මම නම් කැමති නෑ. නේද? බිස්නස් එක වෙනදාම ඕන කෙනෙක් ඕන විදිහට කරපු දේ. පැහැදිලිද? නමුත් ගන්න අපි දැනගන්න ඕන අපි කන්නේ මොනවද? නේද? මේවා කොහෙන්ද එන්නේ? කොයි විදිහට මේවා කරනවද? නේද? මේවා ඔක්කොම අපසරිය හොයලා බලලා තමන්ගේ මේ කට පරිස්සමෙන් හැමදේම කරගන්න. කට නිසා වහලා තියෙන්නේ දැන්. ඔය කොරෝනා වලින් නෙවෙයි වහලා තියෙන්නේ. කොයි මොනවද? කෑම බීම, වචන වමාරුව, සිනහව මේ සියල්ලම අපි වැරදි විදිහට මෙතෙක් කල් පාවිච්චි කරේ. තේරුණාද? මේ මිනිස්සු හිතන්නේ මේ ස්වභාව ධර්මයෙන් වෛරසය දැන් ආපු නිසා මේ වාර දෙන්නේ ස්වභාව ධර්මයේ පැත්ත ධර්මයේ තුල හිතන්න. මේ ධර්මයේ තුලින් අපිට දීලා තියෙන මොකද්ද? මේක දැන් වහගනින්න දැන් ඇති කෑ ගැහුවා. දැන් ධර්මයේ තුලින් කෑ ගහන එක සමන් දීපල්ලා. නේද? බොරු බේගල් වලට රැවටෙන්න එපා. අවුරුදු 5කට 10කට මේ අපිට නායකත්වයේ දීලා ඉන්න බොරු බේගල් කාරයන්ට රැවටෙන්න එපා. උන් එන්නේ මොනවටද? බලය. උන්ගේ ඒ කාල සීමාව බලය අල්ලගෙන Taman පුළුවන් තරම් එකතු කරගන්න. ඕවට රැවටෙන්න එපා. දැන් අද කොහොයි ගොල්ලෝ මම ඒක තමයි කියන්නේ. මම කාටවත් විරුද්ධව කියනව නෙමෙයි. මට හිතේ දුනත් කමන්නේ. නේද? ඒවට නොරැවටි. නේද? දැන් Tamanගේ කට වහගෙන මේ නාසය වහගෙන හොඳ වාතාශ්‍රය අරගෙන ගහක් යට ඉඳලා හොඳ බුද්ධියෙන් හිතපල්ලා දැන් ජීවිතේ අනාගතේ අපිට මොනව වෙයිද අපේ අනාගත දූ දරුවන්ට මොනව වෙයිද මෙහෙම ගියොත් එහෙනම් අපි දැන් බුද්ධියෙන් මේවා වහගෙන බුද්ධියෙන් හිතන්න දීලා තියෙන ස්වභාව ධර්මයි. එහෙනම් දැන් මොන වෙනදා මොන කැම්බීම අපි ආවත් අපි දැනගන්න ඕන අපේ කට පරිස්සම් කරගන්න. ඒක තේරුම් ගන්න තියෙන කොහෙන්ද? බුද්ධියෙන්. මේ කෑම අපිට හොඳයිද? අපේ දරුවන්ට හොඳයිද? මේ දරුවන්ට මේවා දුන්නොත් මොනවා වෙයිද? මෙතෙක් කල් අපි කෑවේ ඕවා නේද? ඒවා කාපු නිසා නේද අපේ නහයකට දැන් වහලා තියෙන්නේ. කොරෝනා වෙන්නේ නෙමෙයි ඈ. කොරෝනා එකයි. තේරුණානේ? එතකොට මෙතෙක් කල් අපි කාපු වීපුවත් වහලා නේද දැන් තියෙන්නේ? නේද? ඒකත් තේරුම් ගන්න ඕන. එහෙනම් ස්වභාවික පරිසරයේ පලා ටිකට දැන් අපි යන්න වෙනවනේ. පළතුරු ටිකට අපි යන්න වෙනවනේ. වැල වර්ග වලට යන්න වෙනවා. නැද්ද? කොස් දෙල් අලබතල වලට දැන් යන්න ඕන. මේ ටික කාලා ඇඟ ශක්තිමත් කරගනිලා ඒ මෙතෙක් කල ආපු ගමන මස් මාංශ කාලා පැකට් ගොඩවල් කාලා තෙල් බැදුම් කාලා නේද? නාඩගමක් නැතුවනේ දැන් අවුරුදු ගානක්. දැන් මේ සංචලන සීමා දීලා ගෙවල තව ඉදිරියට එනවා බයින්න එපා. තව ඉදිරියට එනවා. ඒ නිසා අපි තවත් දිග්ගස්සලා ස්වභාව ධර්මයෙන් දෙනවා. දැන් ඉඳලා ස්වභාව ධර්මයේ තුලින් දෙන දායාදේ ජීවිතේට කායික වශයෙන් ගනින්න. හරියට දේ හරි විදියට කාපල්ලා, හරි විදියට hina වෙලා, හරි විදියට වචන ටික හසුරවපල්ලා, හරි විදියට කළගුණ දක්වපල්ලා, හරි විදියට වැඩිහිටියන්ට ගරු කරපල්ලා, හරි විදියට බුදුන් වඳින්න, ධර්මයේ වඳින්න, සංඝ රත්නයේ වඳින්න එපමණකුත් නෙමෙයි. ඊරාන්ද තාරකා, ඊරාන්ද පඨවි ආපෝ තේජෝ මේ මෑණියන් වගේ දෙන මහ පොළොව මේ විශ්වය ගරු කරලා මේ ස්වභාව ධර්මයෙන්ම දෙන දායාදේ Taman තුලට ගන්න කියන පණිවිඩය තමයි මම දැන් දීලා තියෙන්නේ. කොරෝනා විතරක් නෙවෙයි. ඒකයි මම නිතර කියන්නේ. ඒ නිසා ඔය කිව්ව ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තරේ තමයි පිළඳාම් කරන අය තමන්ගේ බිස්නස් එකන්නේ ලාභයක් බලාපොරොත්තු කරන්නේ. මම දෙයක් කරොත් ලාභයක් බලාපොරොත්තු වෙන්නේ. ඒක ප්‍රමිතියට අනුව තියෙනවද නැද්ද මට අදාළ නැහැ. ඒවටත් අර මේ බලධාරීන්ගේ සිදුරු වලින් ඔවුන් රින්ගලා යන්න පුළුවන්. දැන් ඒවා වුණතරම් මට ඔප්පු කරලා පෙන්නන්නත් තියෙනවා. තේරෙනවනේ. නමුත් එතන මොන වරද වුණත් තමා බුද්ධියෙන් හිතන්න කටවල් වහගෙන නහය වහගෙන කොහෙන්ද හිතන්න ඕන?
බුද්ධියෙන් හිතන්න මේ තියෙන ලෝකයේ මෙතෙක් කල් අපි රැවටුණු දෙයට තවත් රැවටෙනවද? ඒ රැවටීම තුළින් තවත් අපි පරාජයටපත් වෙනවද? තවත් දුකට වැටෙනවද? කායික මානසිකව වැටෙනවද? ස්වභාව ධර්මයට විරුද්ධ වෙනවද? ඒ වගේම අපේ දරුවෝ ටිකට අනාගතයක් හදලා දෙන්නේ නැද්ද කියන එක තමයි තේරුම් අරගෙන ඔය කෑම බීම ටික හරියට කරගන්න. දැන් ඔය කිව්ව ටිකෙන් තේරෙනවා ඇති සබහා දහමෙන් දෙන මොකද ජීවත් වෙන්න හැමෝටමයි ඒ කුරා කූඹියා ගහ කොළ නේද සතා සිව්පාවා අපි ඔය මාස් මාංශ මේ බඩ විතරක් ගන්න කන්නේ බොන්නේ. ඉතින් වයින්සක සත්තුනේ දැන් තේරෙනවා ඇති ඒ සත්තුන්ට ජීවත් වෙන්න ඕන නේද කියලා. දැන් අපි මරණ බයින් අද කොච්චර ජීවත් වෙනවද? ඒක ගෙදරක එක පවුලක කෙනෙකුට කොරෝනා වෛරසය ඇදුනොත් ගෙදර අනිත් කොට්ටිය ඔක්කොම මෙරි ඉපදෙන්නේ නැද්ද? ඒතකොට එතන කොච්චර මරණ බයක්ද? මෙරෙන් ඉස්සර කීවතාව මෙරි ඉපදෙනවද? එහෙමනම් ওই වගේ නේද සතෙක් මරන්න යනකොට තේරුම් ගන්න. ඒ නිසා දැන් අපි ඔය කෘතිම විදියට ආපු ආහාර වලින් පොඩ්ඩක් පෙළගිලා මේ කය මනස පැහැපත් කරගන්න, ප්‍රසන්න කරගන්න, මානසික තෘප්තිය ඇති කරගන්න, ආධ්‍යාත්මය දියුණු කරගන්න, කායික ශක්තිය ළඟා කරගන්න මෙන්න මේ සියල්ලටම ස්වභාව ධර්මයෙන් දෙන කෑම ටික දැන් අපි එකතු කරගන්න. මේ අපේ හාමුදුරනේ. ඉතින් මේ කතා කරන මම මේවැනි දේශනාවල් මෙලෙස ඔබ සියලු දෙනාටම දේශනා ලෙස ඉදිරිපත් කරන අපගේ ගෞරවනීය හාමුදුරුවන් මේ කියන මේ දේශනාවල වචනයක් ගානේ මම හිතනවා මේ සියලු දෙනාටම දැනෙනවා ඇති කියලා. අපේ හාමුදුරනේ දැන් මවන්න පුළුවන් ඇත්තටම. කෙනෙක් මේ ගෙදර මුකුණු වෙන්න පාත්තියක් දැම්මා. එහා ගෙදර කොටුකොළ පාත්තියක් දැම්මා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි මම කිව්වේ. මුලදී අසල්වාදයත් එක්ක සම්බන්ධයෙන් පුළුවන් කාර්යයක් කියලා මම කිව්වේ. දැන් අපි ඒක තමයි බුද්ධියෙන් තේරුම් ගන්න ඕනේ. මොකද තමන්ගේ ගෙදර කොටුකොළ ටිකක් හදාගත්තොත් අනිත් ගෙදර බටු ටිකක් හැදුවොත් මාළු දෙකක් ව්‍යංජන දෙකක් නේ. එතකොට මම ඒකයි කිව්වේ අපිට කායිකවත් මානසිකවත් හැමදේම භෞතික වශයෙන් නේද හැම පැත්තෙම අපිට බෙදා හදා ගැනීමේ කාර්යයක් දැන් දීලා තියෙන්නේ අසල්වාසීන් සමග. ඒ නිසා ඔය කිව්ව දෙයට මම ඇත්ත ඒක තවත් සාධික කරනවා. මොකක්ද ඔබතුමා කිව්ව දේ? මොකද අපි දැන් අර එදා ගම්මැසියෝ හැටියට අල්ලපු ගෙදර දේවල් උවමාරු කරගෙන තමයි ජීවත් වෙන්නේ. කෑමේ බීවේ. සමහර විට අපේ හාමුදුරනේ පුළුවන් ඒක දැන් මේක අදහසක් විතරක් වෙන්නත් පුළුවන්. අපිට පුළුවන් ඒක අපේ ගෙදර කොටකොළ වගලා එළියේ මේසයක් දාලා යම්කිසි සාමාන්‍ය මිලක් යොදලා ඒතන තියන්න. මොකද ගම ඇතුලේ අපිට යම්කිසි බඩුවක් ගන්න අපගේ ගෙදරට අවශ්‍ය දෙයක් ගන්න ඇවිදගෙන යන්න පුළුවන් මේ අවස්ථාවේදී. එතකොට තවත් ගෙදරක අපේ හාමුදුරුවෝ දේශනා කළ විදිහට බටු වගාවක් කරනවා. ඒ බටු ටිකක් එළියෙන් තියලා තියෙනවා. එතකොට සමහර විට මේවා මම දන්නේ නැහැ ප්‍රායෝගිකව ඔයාලා කොහොම දකීද කියලා. නමුත් අපි ගොටුකොළ ටිකක් දීලා අපිට බටු ටිකක් අරන් යන්න පුළුවන් අවස්ථාවක් හැදේ. අනිවාර්යයෙන් එවැනි මනුෂ්‍යකම් ඒ ස්වභාව ධර්මයේ තමයි මේ දැන් පාඩම් ගන්නේ. බලන්න ඉදිරියට ඒවා සිද්ධ වෙන්නේ ඔය අපේ ඔය කියන දේවල් තමයි ඉදිරියට සිද්ධ වෙන්නේ. දැන් ආපු ගමනේ හැටියට දැන් මේ දේවල් සිද්ධ වෙනව නැත්තම් තමයි පුදුමයි. නේද? දැන් මුදල් නැති කෙනාට මොකද වෙන්නේ ඉදිරියේදී? දැන් බලන්න මම අර ඉස්සෙල්ලා කියන එකයි. රජේ පඩි ගන්න කෙනාට වැඩ කරන්න කරත් මාසෙට පඩි ඒ ගෙදෙට්ට. ණය වෙලා එයා කයි බොයි. හැබැයි එදිනෙදා නැති බැරි මිනිස්සුන්ට මොකද වෙන්නේ? තමන් මොනවා හරි කරලා ඒක දීලා එතනින් දෙයක් අරගෙන එන්න වෙන්නේ. සල්ලි නේ ගන්න. දැන් පැහැදිලි නේද ඔය தත්ත්වය කියන්නේ? ඉතින් අපේ හාමුදුරනේ අපි මේ මුලාවෙන් මිදුණු වැඩසටහන් මාලා මේ 6 වෙනි වැඩසටහන. ඊටම විවිධාකාර දරුණු අපූර්ව රසතැන් වලට අපේ හාමුදුරුවෝ අපිව ගෙන ගියා මේ ධර්මය තුල. මම හිතන්නේ අපගේ කාල වේලාවේ අවසාන භාගය තමයි පැමිණිලා තියෙන්නේ. චුට්ටක් කියවන්නම් අපේ හාමුදුරනේ මේ කමෙන්ට් සෙක්ෂන් එක. තරුණ්ෂාන් ජයවීර ඔහු බලාගෙන ඉන්නවා. එතකොට උමේෂ් දිසානාගේ ඇය නැවත
සරයක් පොඩි ප්‍රශ්නයක් අපේ හාමුදුරුවෝ යොමු කරලා තියෙනවා. දෛනික ආදායම් ලැබපු අය ආර්ථික ගැටලු නිසා මේ කාලේ සියදිවි හානි කරගන්න පෙළඹවීමක් තිබෙනවා. ණයබර, ගෙදර වියදම්, බෙහෙත් හේතු වියදම්. හාමුදුරනේ මේ සිතුවිල්ලෙන් ගැලවෙන්නේ කොහොමද? ඔව් දැන් අපි ගැඹුරින් කල්පනා කරොත් දැන් මෙතෙන්දී ඔය සියල්ලම අපි දැන් කතා කරලා තියෙන්නේ. ඔක ලොකු ප්‍රශ්නයක් නේද? ජීවිතේ නැති කරගන්න දැන් අසරණ වෙලා ඉන්න මිනිස්සු. නේද? ඇයිම කිව්වා විදුලිය වත්තගෙන මරණයටපත් වුණා කියලා. ගන්න ලැබුණා. ඒ සැලවුණ විගස මම අපේ හාමුදුරනේ දැන් දුන්නා. එතකොට බලන්න අපි මානසිකව කොච්චර වැටිලා තින්නේ කියලා. මං ඒකයි කියේ මොකක්ද? ලාභව ඇසෝච නින්දා වෙනද දුකංජ දුක. දැන් අපි මෙතන වචන ගියේ ඔය දෙයට දැන් අපි ආධ්‍යාත්මයේ තුලින් යම් ගමනක් ආපු නිසානේ දැන් මේ දේ අපි එළියට දාන්නේ කියන්නේ. නමුත් එක්තරා රටාවකට ධර්මයේ තුලට ඇවිල්ලා නැති බණ භාවනාවක් නොකරපු ජීවිත එක රටාවකට ගිය කෙනෙකුට දැන් මේක එකපාරට කරන්න බෑ. කරන්න පුළුවන්ද? බෑ. තමන් ලාභ ලැබලා ඉඳලා අලාභ වෙච්ච ගමන් තමන්ට ඒක විඳතරා ගන්න බෑ. මොකද ඒක අපි පුරුදු කරලා නැහැ. අර ලාභයේ පැත්තෙම ගියා මිසක් අලාභයක් වෙනකොට අපේ ජීවිතේ කොහොමද ගෙනියන්නේ කියලා අපේ මනස හදාගෙන තිබෙන්නේ නැහැ. සැප විඳගෙන ගිය කෙනා දුකක් විඳිනකොට මට දුක කොහොමද දරාගන්නේ කියන එක මිනිස්සු හිතුවේ නැහැ. මෙතෙක් කල්ුනේ ඒක. නේද? ඊළඟ ප්‍රශංසා විඳගෙන මිනිස්සු යනවා. තමන්ට නින්දාවක් ආවොත් කොහොමද තමන් ඒකෙන් ඔරොත්තු දෙන්නේ තමන් ජීවිතේ ගෙනියන්නේ කොහොමද කියලා තමන්ට අවබෝධයක් නැහැ. දැන් අද වෙලා තියෙන්නේ මොකද්ද? සැප විඳලා දැන් දුක් විඳින අවස්ථාවට ඇවිල්ලා තියෙනවා. තව දුක් විඳින්න තව එහෙම මේක දුකක් නෑ තව දුකක් නෑ මිනිස්සුන්ට. තව දැනුන්නේ. එහෙමනම් මේ දුක දැන් ඩිංග හිතන්න ඕන ධර්මයේ තුලට මම එකයි යොමු වෙන්නේ කියලා. ධර්මයේ තුලට යොමු වෙලා බුදුහාමුදුරගේ ධර්මයේ තුල දැන්වත් තේරුම් ගන්න උත්සාහ කරන්න ටික තේරුණාද? තේරුම් අරගෙන මගේ සියලු දේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මම උපමාතරන් දැන් කියවනේ කාර් එකක් ගැනත් කිව්වනේ. කාර් එකක් ගැනත් කියලා මම කියවනේ මේ සියල්ලම අනිත්‍යයි. මම ඒකලා කියනවා බලන්න ඔයගොල්ලන්ගේ රූප ටික නම් මොකද වෙන්නේ කියලා මම දැන් කියලා දුන්නා නේද? මේ සියල්ල මොදලට මනසින් අවබෝධ කරගෙන මේක තමයි ලෝක ධර්මතාවය. මම ඊළඟට පැහැදිලි කරලා දුන්නානේ අපේ ස්වභාව ධර්මයට විරුද්ධව අපි හැමදේම කළා කෘතිමව අපි හැමදේම හදාගෙන ඒවා දියුණු තියුණු කරගෙන විද්‍යාවෙන් ගියාට ස්වභාව ධර්මයෙන් දෙන දායාදයට පිටපාන්න බෑ කියවනේ. දැන් ඒ දේම නේද ඔය මං කිව්ව දේවල් නේද සිද්ධ වෙලා තියෙන්නේ. එහෙමනම් දැන් ඒක අපි තේරුම් ගන්න ඕනේ. චුට්ට තේරුම් ගන්න. මම මැරුණොත් හරියන්නේ නෑ. මට නින්දාවක් ආවා මට දුකක් ආවා මට අලාභයක් ආවා කියලා මම මැරුණට හරියන්නේ නැහැ. මොකද මරණයෙන් පස්සේ නැවතත් ඉපදෙනවනේ. ආයෙත් කොරෝනා පවුලකම ගිහින් ඉපදුනොත් මොකද වෙන්නේ? ගැඹුරු සයුරේ මහා තල්මසෙක් කියලා ඉපදුනොත් මොකද වෙන්නේ? තේරුම් ගන්න. ඊළඟ අපිගේ പ്രേත ලෝකෙක ඉපදුනොත් මොකද වෙන්නේ? සතර අපායකට වැටුනොත් මොකද වෙන්නේ? එහෙමනම් මේක තේරුම් අරගෙන මරණය නෙමෙයි අතවනා ගන්න ඕන. මොකක්ද? මේකෙන් ගැලවෙන්න බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන ධර්මයේ තේරුම් අරගෙන ඒ ධර්මයේ තුලින් තමන්ගේ ජීවිතය හදාගන්න ඒ ප්‍රශ්නෙට තමා තුලින් තමා කොහොම හරි මේ ප්‍රශ්නෙන් ගොඩ එනවා කියලා විශ්වාසයෙන් ශ්‍රද්ධාවෙන් අදිෂ්ඨානයෙන් එදා කියලා දුන්නා. විශ්වාසයක් ඇති කරගෙන ඒ පිළිබඳ ගෞරවයක් ඇති කරගෙන අදිෂ්ඨානයෙන් මම මේ කරදරේ නිදාසිරා මෙතෙන් එනවා කියලා මේ විශ්වය තුළට දුන්නොත් එහෙම විශ්වය තුලින් උපකාර ලැබෙනවා. මම ඒකට තව එක උදාහරණයක් කියලා අවසන් කරන්න. ගැඹුරු ලිඳක් තියෙනවා. ලිඳ පිරිසිදුයි. ගැඹුරු ලිඳක් තියෙනවා රවුම් ලිඳක්. ලිඳේ වතුර පිරිසිදුයි. එක්තරා ළමයෙක් ඉඳගෙන මොකද කරන්නේ? මේ ලිඳ මැදට, ඒ කියන්නේ ජලයට ගලක් දානවා. මේව ගලක් දානවා. ගල දාපු ගමන් මොකද වෙන්නේ? ජබොක් ගාලා ගල වැටෙනවා. වතුර ටික උඩට යනවා නේ. වැටෙන වේගෙට. එතකොට මොකද වෙන්නේ? මේ ගල වැටිච්ච තැන ඉඳලා වටේට තරංග රාශියක් යනවා. අපි කියවා ජල තරංග කියලා. තරංග ගැන අපි කතා කරන්නේ. විද්‍යුත් තරංග, කර්ම තරංග අපි ලොකු කතාන්තර ගොඩක් කියවනේ. මේක ඇති වෙන තරංග රාශියක් මොනවද? ජල තරංග. ගල වටේට.
ඊට පස්සේ මේ තරංග ටික කැරකිලා මෙහෙම දෙපැත්තට ගිහිලා වටේට ගිහිලා කොහෙටද යන්නේ? වටේ යූරේ වදිනවද නැද්ද? වදිනවා. වැදිලා මොකද වෙන්නේ ආපහු? එතනින් නවතිනවද? නැවත ආපහු ටික ඇවිල්ලා අර ගල වැටිච්ච තැනම තරංග ටික ලං වෙන්නේ නැද්ද? එකතු වෙනවා. මෙන්න මේ වගේ තමයි මෙතෙක් කල විශ්වයට මිනිස්සු දුන්නේ අකටයුතුකම්. මෙතෙක් කල මේ අකටයුතුකම් වල බලය කොතෙන්ද විශ්වයට ගියා? තරංග හැටියට ගිහිලා තියෙන්නේ. තේරුණා නේද? වායු තරංග, විද්‍යුත් තරංග මේ සියලු තරංග ඔස්සේ උඩටම ගියා. ඒ ශක්තිය කර්ම තරංගයේ තියෙන. ගිහිල්ලා මොකද වෙන්නේ? කෙලවරක් දැන් දැක්කා. දැන් මොකද වෙන්නේ? අර ගිය තරංග රාශිය අර ගල වැඩිච්ච තැනට වතුරෙන් එනවා වගේ මොකද වෙන්නේ? අර කර්ම ටික ආපහු දැන් පහළට වැටිගෙන ලං වීගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ එනකොට තමයි දැන් මේ ටික දෙන්නේ. පැහැදිලි නේද? අපි දැන් කරපු අකුසල කර්ම වැඩි අකුසල කර්ම වලට දැන් දායාදේ ටිකෙන් ටික එනවා දැන්. එනවද නැද්ද? ඇවිල්ලා. දැන් අර ගල වැඩිච්ච තැනට තරංග ජල තරංග ආවා වගේ මේ කර්ම ටිකක් දැන් එකපාරට එන්නේ නැද්ද පෘථුවියට? අපිට. කෙලවරකට එනවා මේ මිනිස්සු කරපුවා. සිත, කය, වචනේ තුන්දරෙන් කරපුවා. ඔය පොඩි හොරකමක් කරාට ඒකත් අකුසල කර්මයක්. ඇස කන දිව නාසය පංචේන්ද්‍රයන් පිනවන්න යම් දෙයක් කරාට ඒව නෙමෙයි මම මෙතන මේ කතා කරන්නේ. ඒවා සුළු කර්ම, ඒවා යටපත් කරගන්න පුළුවන් කර්ම. ඒවා පින්දහම් වලින් සිත දියුණු කිරීම තුළින් ඒවා යටපත් කරලා නැති කරලම දාන්න පුළුවන් කර්ම. බලන්න අම්මලා තාත්තලා ඇදගෙන පාරේ දානවා. කොච්චර දරුණු අපරාධද? නේද? දරුවෝ වැටිකිලි වල දානවා. අහිංසක සත්තුන්ගේ බෙල්ල කපලා බලාන ඉදිරි කියත්පටි දාලා පොරවෙන් කැත්තෙන් මන්නෙන් කොටනවා පෙති ගන්නවා. නේද? ඊට පස්සේ ඊට වඩා දරුණු අපරාධ මිනිසුන්ගේ අත්පා කකුල් කප තැන් වල දානවා. පසුගිය කාලේ දකින්න නැතිව සිද්ධ වෙච්චා. නේද? අනිත්කේ Taman ජීවිත කාලේ සදාකාලිකයි කියලා හිතාන මැරෙන්නේ නැහැ කියලා හිතාන අනුත් මනුස්සයා මරලා Taman මේ කෙටි කාලේ ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඉතින් මේ වගේ දරුණු අපරාධ අනික තමයි මේ අපේ සංඝ රත්නයේ කොච්චර මිනිස්සු නිඳා කරනවද? බොරු නෙවෙයි මම මේ සත්‍යය කියන්නේ. කලින් දේශනාවල බුදුහාම දේශනා කරනවා ඒ භික්ෂුන් වහන්සේ සමහරවල් දුස්සීල වෙන්න පුළුවන්. ඒ වගේම සිල්වත් වෙන්න පුළුවන්. අපිට දුස්සීලකමෙන් සිල්වත්කමෙන් වැඩක් නැහැ ඇයි? ඒ හාමුදුරුවෝ කරන්නේ හාමුදුරුවෝනේ තියෙන්නේ. ඉතින් බලන්න ඒවා ගැන අවබෝධයක් නැතුව මොකද දුස්සීල හාමුදුරුවන්ට දොස් කිව්වත් ඒ පාප කර්මයමයි සතර අපායයි. ආයි ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. කටවල් වහපල්ලා කියන වෙන්නේ ඒකයි. නේද? බුදුහාමුදුරන්ගේ සිරස කැඩුවා. නැද්ද? මේ බඩවල් නේද? මේ මට කියන්නත් ඒ වචන නෑ මේ. ඒතකොට මේවා පළලා මොකද කරන්නේ? නිදහන් හැරුවා. බුදුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් වෙලා දැන් මේ චෛත්‍ය රාජයන් වහන්සේලා ඔච්චර ගැඩුවද අපේ පොඩි මිනිස්සුන් නෙමෙයි ලොකු මිනිස්සු ඉඳලා ආවේ. ඒව පොඩි මිනිස්සුන්ට ඒ විදිහට කරන්න බෑ. ලොකු තැන් වලින් ආවේ. එතකොට ලොකු තැන් වලින් එනකොට මොකද වෙන්නේ? ලොකු විදිහටම පරිසම් දෙනවා. නේද? ඉතින් මේ වගේ දරුණු අපරාධ කරපු ලෝකෙක දැන් අපිට අරගන්න කියලා මේ දීලා තියෙන්නේ. තේරුණා නේද? එහෙනම් අර විශ්වය තුලින් දැන් තරංග ශක්තිය Taman ළඟට ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි මේ අපි විඳවන්න යන්නේ. තව විඳවන්න තියෙනවා. තව එහෙම විඳවන්න. අපි හිතානින්නේ මේ 1000 2000 3000 මේ මැරෙනවා කියනකොට මේ ගණන් ගන්නෑ. මොකද ඉන්දියාවේ මේ පෙරේදාට මම දැක්ක 6138යි පෙරේදද කොහෙද? නේද? ඒ නිසා මෙන්න මේවා අපි තේරුම් අරගෙන හොඳට මේ කට පරිස්සම් කරගෙන අනිත් කෙනාට නම්‍යශීලී වෙලා ඇහුම්කන් දීලා අනිත් අයත් අවබෝධ කරගෙන මම හොඳින් ජීවත් වුණොත් අනිත් කෙනාත් හොඳින් ජීවත් වෙනවා කියන සමානාත්මයතාවෙන් හිතලා හැමෝම ගරු කරගෙන සුවදත්වයෙන් ජීවත් වෙන්න ඕන කාලය තමයි මේක. මෙන්න මේකයි අපි අද ජීවිත කාලේ තේරුම් ගත යුත්තේ. මේ දේ වැඩසටහනේ මම පැහැදිලිව කියලා දෙන්නෙත් වෙන දෙයක් නෙවෙයි. පරිස්සම තියෙන්නේ. ඒ වගේම
ආරක්ෂාව තියෙන්නේ, පෝෂණය තියෙන්නේ, කායික මානසික සුවය තියෙන්නේ, ගෙදර කුටුම්බය තුළ සමගිය සාමය සතුට සමාදානය මේ සියල්ලම තියෙන්නේ කොතනද? ස්වභාව ධර්මයේ රැගත් බුදුහාමුදුරුවෝ ධර්මයේ සංග්‍රහය තුල විතරයි. ඒ තුලින් ඈත් වෙන්න එපා මේ හඬ ගගා කියන්නේ. පැහැදිලි කරලා දෙන්නේ. ඒ තුලින් ඈත් වෙන්න එපා. ඈත් වුණොත් අපේ මරුව අපි අතවනලා ලං කරගන්න ඕන වෙනවා. ඈත් කරන්න තියෙන දේ අර මොකද කරේ අපි කර්ම කරපුවා ලං වීගෙන එනවා. මම කියන්නේ ඒවා දැන් తాවකාලික නවත්ත ගන්න පුළුවන් නවත්ත ගන්න. ඒ නවත්ත ගන්න නම් සිත කය වචනේ තුන්දර පරිස්සම් කරගෙන ආත්මාර්ථ කාමීත්වයෙන් බැහැර වෙලා පරාර්ථ කාමී වෙන්න ඕන දැන්. එකතු කරගත්ත අය දෙන්න ඕනේ. මේ ටික කරගත්තොත් අපේ එහෙනම් ජීවිතේ මොකද වෙන්නේ? මෙලොවක් දිනනවා, පරලොවක් දිනනවා. ඒ දෙකටම වඩා මුලාවෙන් මිදෙනවා. මෙලොවක් දිනා, පරලොවක් දිනා මුලාවෙන් මිදෙන්න. මුලාවෙන් මිදෙමු වැඩසටහනේ 6 වෙනි වැඩසටහන, 6 වෙනි වැඩසටහන. අපේ හාමුදුරන් සමග මේ දේශනාව ගෙනාවේ පවුල හා මේ කොරෝනා අවධියේදී පවුලත් එක්ක කොහොමද ගනුදෙනු කරගන්නේ කියනද. අපේ හාමුදුරනේ අපි බලාගෙන ඉන්නවා රශී රශිකා දිසානායක ඇයත් බලාගෙන ඉන්නේ. ඒ වගේම කනිෂ්ක ඉන්ද්‍රජිත් ධර්මරත්න මගේ ආදරණීය මිත්‍රයා සංගීතවේදියා ඔහුත් බලාගෙන ඉන්නවා. අවසාන භාගය අපේ හාමුදුරනේ කාල වේලාවක් ගිහිල්ලා තියෙනවා. ඉතින් වැසිබර කාලගුණයක් නිසාවෙන් තමයි අපි මේ අපේ හාමුදුරන්ගේ භාවනා කුටිය තුල මේ වැඩසටහන කිරීමට අපේ හාමුදුරුවෝ යෝජනා කරේ. නැත්නම් එළිය පහළියේ මේ ස්වභාව සෞන්දර්යයත් එක්ක මේ වැඩසටහන ඉදිරියේදී අනිවාර්යෙන්ම රැගෙන එන්නම්. හරිම අපූර්ව තැනක් තමයි මේ. අපේ හාමුදුරනේ අද ඔබ වහන්සේ මොකක්ද අපිට දෙන අභ්‍යාසය? ඔව් දැන් මෙතෙන්දී මම කල්පනා කරේ දැන් අපි යෝගා වල ප්‍රාණයාම අභ්‍යාස දෙක තුනක් මම පසුගිය සතිවල කියලා දුන්නා. වැඩසටහන වලදී මම අද කල්පනා කරා දැන් නිවෙස්වල අපි එකට හිර වෙලා ඉන්නේ නේද? එතකොට අපේ සමගිය සතුට සමාදානය ටිකක් හීන මීගෙන යනවා කියලා වැඩසටහනනේ අපි කරේ. ඒකට මොකද කරන්න කියලා. ඒ නිසා අපේට අද අවශ්‍යම දෙයක් තමයි මේ සමත භාවනාව තුළ බුදුහාම දේශනා කරන මෛත්‍රී භාවනාව. ඇත්තටම අද කාලේ මිනිස්සු වැඩියෙන්ම කරන්න ඕන. බෞද්ධ විතර නෙමෙයි මුළු විශ්වය තුළ, ඒ කියන්නේ මේ මුළු ලෝකයේ තුළ ජීවත් වෙලා ඉන්න හැම මිනිස්සෙම මෛත්‍රී චේතනාව ඇති කරගන්න ඕනේ. මෙන්න මේ මෛත්‍රී චේතනාව ඇති කරගෙන තමන් කායික මානසික සුවපත්භාවයත් අනිත් අයත් කායික මානසික සුවපත්භාවයත් ඇති කරගන්න මානසික වැඩපිළිවෙලක් අපි හදාගන්න ඕන. දැන් කරණීයමෙත්ත සූත්‍ර දේශනාව කවුරුත් දන්නවා. මේක සජ්ජායනා කරන්න නිතරම නේද? කරණීයමත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච තුන් සූත්‍රයේ අවසාන සූත්‍රයනේ. මේ සූත්‍රය හොඳට උදේහවස කියවන්න. ඉවර වෙලා දැන් ඕක හැමෝටම පැහැදිලිව තේරුම අවබෝධ වෙන්නේ නැහැ නේ. ඔය බුදුහාමුදුරුවෝ දේශනා කරේ මෛත්‍රිය පිළිබඳව. මෛත්‍රිය පතුරන්නේ කොහොමද කියලා තමයි කරණීයමෙත්ත සූත්‍රයෙන් කියන්නේ. එතකොට මේක ප්‍රායෝගිකව Tamanට උදේහවස විනාඩි 5ක් ගොඩක් වෙලා එපා. මේ මෛත්‍රී භාවනාව වඩන්න. මම ඒක තමයි අද දෙන අභ්‍යාසය. මෛත්‍රී භාවනාව. ඒ කියන්නේ ගෙදරින් ආච්චි සීයා අම්මා තාත්තා දුව පුතා ඊට පස්සේ මුණුබුරු මිනිබිරි මේ ආදි වශයෙන් හැමෝම එකතු පහදා වෙලා තමයි කරන්න ඕනේ මේ මෛත්‍රී භාවනාව. ඒතර ගෙදරින්ම ඇති වෙනවා මෛත්‍රිය. තමා තුලින් මෛත්‍රිය ඇති වෙන්න එපා ලෝකෙට දෙන්න. දැන් ඒක තමයි මං කිව්වේ අර දැන් උදකලා කරලා තියෙන මෛත්‍රිය වඩන්න. එහෙනම් මෛත්‍රිය වඩන්නේ කොහොමද කියන එක ගොඩක් අය දන්නේ නැහැ. අපේ භාවනා කරන ගොඩක් අය මේ භාවනාව පිළිබඳ ලොකු අවබෝධයක් තියෙනවා. ඒ නිසා දැන් අපි කාල වේලාවක් යනවා ගැටලුකාරී තත්ත්වයන් එනවනේ නේද? ඒ නිසා අපි ඉක්මනින් දැන් වැඩසටහන අවසන් කරන්නත් ඕනනේ. ඒ නිසා මම මෛත්‍රී භාවනාව පිළිබඳ කෙටි විනාඩි 1 පැහැදිලි කිරීමක් තව කරලා දෙන්නම්. මොකද මෛත්‍රියේ කරුණු දෙකක් මෙතන ගැබ් වෙනවා.
තමාට මෛත්‍රිය වඩන්න ඕන. ඒ වගේම පිට අයටත් වඩන්න ඕන. ඉස්සෙල්ලා තමා තුල වඩා ගන්න ඕන. තමා මෛත්‍රිය හිතේ වෛරය, ක්‍රෝධය තියෙනවා නම් අනුන්ට මෛත්‍රී කරන්න පුළුවන්ද ඒවට? බෑ. ඉස්සෙල්ලා තමා අර එක දුවක් අහලා තිබ්බනේ අපේ මිනිස්සු දැන් මැරෙන්න යනවා කියලා. නැති බැරිකමට. එහෙමනම් දැන් මැරෙන එකත් වෛර කර ගැනීමක් නේ. තමාට තමා වෛර කර ගැනීම. තමා මැරෙන්න හිතන්නේ තමන් මෛත්‍රියෙන් ජීවත් වෙනවා. තමාට ආදරය කරන්න ඕන. කරුණාව දක්වන්න ඕන. නේද? එතකොට මේක අනිත්‍යයි කියලා අතහරින්න එපා. එහෙම දෙයක් බුදුහාම දේශනා කරන්නේ අනිත්‍ය දැකලා අවබෝධයෙන් ජීවත් වෙන්න. ඒතර මේක රැකගන්න. ලෙඩක් ඇදිච්චාම බේටි ගන්න. ඇඳෙන්න අඳින්න පළඳින්න කන්න බොන්න. ඒක කරන්න කියවනේ බුදුහාම දේශනා කළා තියෙන්නේ. ඒ නිසා මෛත්‍රිය තියෙනවා තමාට මෛත්‍රිය වඩන්න. කොහොමද? මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා. එකක්. ඒතකොට දැන් හිතන්න ඕන මොකද්ද? තමන්ගේ ස්මෘතිවල පාදාන්තය දක්වා කය දිහා බලාගෙන හිතනවා මොකද්ද? මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා. මම දුකින් මිදේවා. මම නිරෝගී වේවා. ලෙඩක් නැති වේවා. මේක මනසෙන් දැකගෙන හිතන්න. ඊළඟට මම වෛර නැත්තේක් වෙම්මා, ක්‍රෝධ නැත්තේක් වෙම්මා, තරහ නැත්තේක් වෙම්මා. මේ ඔය තුන කොහෙද එන්නේ? මනසේ නේද? වෛරය නැති වෙන්න ඕන, ක්‍රෝධය නැති වෙන්න ඕන, තරහව නැති වෙන්න ඕන. මේ සියල්ල එන්නේ හිතට නේද? එතකොට එහෙමනම් හිතට අනුබලයක් දෙන්න ඕන, මනසෙන් දකින්න ඕන. මොකද මං වෛරයක් වෙන්න බෑ. මං ක්‍රෝධකාරයෙක් වෙන්න බෑ. මං තරහකාරයෙක් වෙන්න බෑ. එහෙම නොවි මං මොකද වෙන්න ඕන? මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා. මම සංසාර දුකින් මිදෙම්මා. මේක තමා තුලින් ඉස්සෙල්ලා වඩන්න ඕනේ. පොඩි ළමයින්ට හොඳට කියලා දෙන්න. ඔය වෛරය, ක්‍රෝධය, අනුන් ඉලා දැකීම, නිඳා අපාද කිරීම, ඊළඟ සතුන් මැරීම මේවා ඔක්කොම අපි නැති කරගයි. පැහැදිලි නේද? ඒ නිසා මේවා ඉබේ නැති වෙලා යයි. එතකොට මේක පුරුදු කරන්න කොහොමද? තමාට ඉස්සෙල්ලා මෛත්‍රිය වඩන්න. මම වෛර නැත්තේක් වෙම්මා, මම ක්‍රෝධ නැත්තේක් වෙම්මා, මම තරහ නැත්තේක් වෙම්මා, මම නිරෝගී වෙම්මා, මම සුවපත් වෙම්මා, මම සංසාර දුකින් මිදෙම්මා. එළවටයි මෙලවටයි එළවටයි දෙකම. පැහැදිලිනේ? ඊළඟට තමා ළඟම ඉන්න කෙනාට පුළුවන් මෛත්‍රිය වඩන්න. කවුද අපි ළඟම ඉන්නේ? දෙමාපියෝ, ඥාති හිත මිත්‍රාදීන්, ගුරුවරු, වැඩිහිටියෝ. ඒගොල්ල ගැන හිතන්න. මගේ වැඩිහිටියන්, දෙමාපියන්, ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාම කොහොමද? වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වේවා ළඟමයිද කිව්වා. ඊළඟ වෛරී අවෛරී මැද සියලු සත්‍යෝ අපිට මෛත්‍රිය වඩන්න පුළුවන්. ඊළඟට අසල්වාසී, ගම්වාසී, රටවාසී, ලෝකවාසී, අහසේ සිටින්නා වූ, ජලයේ සිටින්නා වූ, පොළවේ සිටින්නා වූ මේ සියලු සත්‍යෝ වෛර නැත්තෝ වෙත්වා, ක්‍රෝධ නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වේවා, සංසාර දුකින් මිදෙත්වා. බයිද අපිට ඔය දෙක කරන්න පුළුවන්. මේක තවත් දිග්ගස්සන්නත් පුළුවන්. දස දිශා වර්ගෙන උතුරු නැගෙනහිර ඊශාන ගිනිකොණවද ආදි වශයෙන්. ඊළඟ උඩ යට මේ දස දිශාව, ඊළඟ පාද ඇති පාද නැති සත්‍යෝ, ඊළඟ ශරීරයේ විෂ ඇති විෂ නැති සත්‍යෝ, දෙවියෝ, බ්‍රහ්මයෝ, යක්ෂයෝ, ප්‍රේතෝ, කුම්භාණ්ඩයෝ පවා මෛත්‍රිය වඩන්න ඕනේ. එතකොට ඒ අපිට ආරක්ෂාව දෙනවා. බුදුන් දේශනා කරනවා කර්ණීයමිත සූත්‍රය තුල මොකක්ද? කර්ණීයමිත සූත්‍රය, මිත්‍යාන සංසූත්‍රය තුල කොහොමද? අපිට දේශනා කොට වදාරනවා. මොකද්ද? සුඛං සුපති සුඛං පටිභුජ්ජති. නේද? මේ ආදි වශයෙන් කොහොමද අපිට හොඳ නින්ද ආරක්ෂා කරනවා. සුවසේ අවදි වෙනවා. සුවසේ නිදා ගන්නවා. නේද? දෙවියන්ට ප්‍රිය වෙනවා. අමනුෂ්‍ය අපව රකින්නවා. නේද? මේ ආදි වශයෙන් 11 වැදෑරීම් සහිතව අපිට ඒකේ ආනිසංස මෙලොවදීම ලැබෙනවා මෛත්‍රී භාවනාව. ඒ පමණකුන් නෙවෙයි මේ 11 ගෙන් පස්සේ අපි මැරිලා ගිහිල්ලා කොහෙද උපදිනවා කියන්නේ? බ්‍රහ්ම ලෝකේ. සතර අපායට යන්නේ නැහැ. නිතර මෛත්‍රී භාවනාව වඩන කෙනා බ්‍රහ්ම ලෝකෙ උප්පත්ති ලබන්නේ. ඒ නිසා අද කාලේ අවශ්‍යම දේ තමයි කොරෝනා වසංගතයෙන් පවා බේරෙන්න කළ යුතු හොඳම භාවනා ක්‍රමය තමයි මොකක්ද? මෛත්‍රී භාවනාව. ඒ නිසා මම ඔන්න අවසාන වශයෙන් පැහැදිලි කරලා දුන්නේ අද ඉඳලා ගෙදර සමගිය ඇති කරගන්න, ගෙදර සමාදානය ඇති කරගන්න, සමතුලිතතාවයෙන් හිතන්න, සමානාත්මතාවයෙන් හිතන්න, අනිත් කෙනා ගැන අවබෝධයෙන් හිතන්න, අනිත් කෙනා ගැන නම් මේ ශීලීභාවය ඇති කරගන්න. මේ සෑම සියලු දෙනාට කායික මානසික සුවය සඳහා
අවශ්‍යම බෙහෙත ඖෂධය බුදු දහම තුල තියෙන වටිනාම ඖෂධය තමයි එනම් මේ මෛත්‍රී භාවනාව. මේ මෛත්‍රී භාවනාව හැමෝම වඩලා කායික මානසික සුවය රැකගෙන මෙලවත් ජය අරගෙන පරලොවත් ජය ගන්නට ඒ වගේම මුලාවෙන් මිදෙන්න. මුලාවෙන් මිදෙමු. 6 වෙනි වැඩසටහන මෙතකින් නිමාව දකිනවා. මේ වැඩසටහන් වල තියෙන ගුණ අගුණ දොස් නිදොස් බව විවෘතයි. මේ බලාගෙන ඉන්න සියලුම පෙනැත්තන්ට අප වෙත මා වෙත අපේ හාමුදුරුවන් වෙත සැලකර සිටින්න. මුලාවෙන් මිදෙමු වැඩසටහනට මගේ ආරාධනය පිළිගෙන වැඩම වදාළ ප්‍රවීණ ජ්‍යොතිෂවේදී විශ්වශක්ති භාවනා යෝග වැඩසටහන් දේශක සීමලාගොඩ සිරි සමාහිත අපේ හාමුදුරන් වහන්සේ බොහොම පින් ඔබ වහන්සේට මේ අප සියලු දෙනා වෙනුවෙන් මෙවැනි දේශනාවක් කිරීම උදෙසා මෙවැනි පින් සිතක් පහළ වෙන ගැන. ඔව් අවසාන වශයෙන් අමිල පුතාටත් ඒ වගේම අපත් එක්ක සම්බන්ධ වෙන ඔබ සෑම සිව් දෙනාටත් ඒ වගේම රටවාසී ලෝකවාසී ඔබ සෑම සිව් දෙනාටත් සිතක් ශාන්තියක් ආශිර්වාදයක් වේවා. ඒ වගේම මේ කොරෝනා වසංගතය අප මුළු ලෝකෙම ඉක්මනින් දූරීභූත වෙලා සෑම සිව් දෙනාට යහපතක් මුදා වේවා. සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා. චිරාත් ආයු ආරක්ෂාව ලැබේවා කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. මුලාවෙන් මිදෙමු 6 වෙනි වැඩසටහන මෙලෙස නිමා වෙනවා. අද කාල වේලාව ටිකක් කලින් අපි යොදාගත්තේ අපේ හාමුදුරන් වහන්සේ සමග සාකච්ඡා කරා මේ පරිසරයේ ලස්සන ඔබ සියලු දෙනාටම පෙන්වන්න. මම හිතන්නේ එළියේ චුට්ටක් වැස්ස සහ මේ තාක්ෂණික දෝෂ නිසා මේ වෙලාවේ ඒ ඔබ වෙත සැල කරන්නට නොහැකි වෙයි. නමුත් අපේ හාමුදුරන් වහන්සේගේ විශේෂ වැඩසටහන් පෙළ ඉදිරියේදී එළි දැක්වීමට නියමිතයි. මම මේ සියල්ල ගැනම සැලකර සිටින්නම්. කලින් මීට ඉහත මුලාවෙන් මිදෙමු වැඩසටහන් 5 සිටම විවිධාකාර අපූර්ව දේවල් ජය රෙකෝඩ්ස් ජය ස්ටේෂන් සිංහල ජය කියන YouTube channel එකේ මම link එක දාලා තියෙනවා. ඔබ සියලු දෙනාටම එම වැඩසටහන් සියල්ලම නරඹලා බැලුවොත් තේරෙවි අපේ හාමුදුරන් වහන්සේ මේ උකහා වටහාගෙන සිටින මේ වියුක්ත දැනුම මේ ස්වභාව ධර්මය ගැන මේ දේශනා කරන දැනුම ඔබට මෙලෙස ලබා දෙන්නේ ඇයි දන්නවද? ඉතින් ලබන සෙනසුරාදා අපි හමු වෙමු. මුලාවෙන් මිදෙමු. මේ සිංහල ජය